තමන්ට පුළුවන් වෙනවනේ යම්සි ව්‍යාපාරයක් ආරම්භ කරලා තවත් කීප දෙනෙකුට රැකියාව දෙන්න. ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාව තාමත්ම බැරෑරුම්ම ගැටලු සහගත තත්යකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. khනිජ තෙල් ගෙන්නන බිල සම්පූර්ණයෙන්ම අපි ගෙවනවා කියලා කියන්නේ මැද පෙරදිගින් එන ආදායම. ඩිජිටල් කරණය තුලින් කොහොමද තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම කරන්න ඕන කියන තැනට යොමු වෙලා තියෙනවා. මහජනතාව ඡන්ද දීලා අවුරුදු 5කට පත් කරන්නේ ඒගොල්ලන්ට සැප විඳින්න නෙමෙයි මේ රට සංවර්ධනය කරන්න. මිලේ ලබා දෙන අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් ඒ සඳහා බදු ගෙවීම අත්‍යවශ්‍යයි. ණය ගන්න නැතුව අපිට වෙන ක්‍රමවේදයක් නැහැ. බලන්න ඕනේ මේ ණය ගෙවන්න කොහොමද මේ ආර්ථිකය සකස් කරගන්නේ. මේ ඉල්ලන සහන ටික ලබා දීම තමයි ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ. අවංක භාවයක් පේන්නත් ඕනේ මේ බදු ගන්න එක සාධාරණයි කියලා. එතකොට කෙනෙක් බොහොම ස්විච්චාවෙන්ම බදු ගෙවීම සඳහා යොමු වෙනවා. මූල්‍ය විනය ඇති කරගත්තත් මම හිතන්නේ ලැබෙන ආදායම ඇති රටේ සංවර්ධන කටයුතු කරන්න. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ආයුබෝවන් අපි සූදානම් කාලාත්‍රේ කතාබහ ආරම්භ කරන්න. රටක් විදිහට කලින් කලට අපි විවිධ අර්බුද සහ ව්‍යසනවලට මුහුණ දීලා තියෙනවා. ඔබට හොඳටම මතක ඇති 30 වසරක් තිස්සේ අපේ රටේ දරුණු යුද්ධයක් තිබ්බා. ඊට පස්සේ මිනිත්තු කිහිපයකින් ජීවිත රසක්, දේපල රසක් බිලිගත් සුනාමිය කියන අවධානමට අපි මුහුණ දුන්නා. ඊටත් පස්සේ පාස්කු ප්‍රහාරය, දැන් අලුත්ම ව්‍යසනය මේක කලින් ව්‍යසනවලට වඩා වෙනස් ගෝලීය ව්‍යසනයක් කොරෝනා 19 ඇති කරපු මේ ගෝලීය වසංගත තත්ත්වය. හැබැයි අර මුලින් කිව්ව ව්‍යසනවලදී අර්බුදවලදී අපිට මුහුණ දෙන්නට සිදු නොවුණු සමහර අත්දැකීම් වලට අපිට මේ ගෝලීය වසංගත තත්ත්වය තුල මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ කාලවකවානුවේදී සමහර වෙලාවට වෙළඳ පොලේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න නැහැ. මිලදී ගන්න තියෙන ද්‍රව්‍ය වලත් මිල බොහොම ඉහළයි. ඒත් එක්කම ඒ දේවල් සඳහා දිගු පෝලිම් තියෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒත් එක්කම නිරන්තරයෙන් බදු වැඩි වෙනවා. බොහෝ දෙනෙක් කියනවා ජීවන වියදමත් වැඩි කියලා. ඔය කාරණා හැම දෙයක්ම එක්ක බොහෝ දෙනෙක්ගේ අවසන් පිළිතුර වෙන්නේ මේ රට ජීවත් වෙන්න නුසුදුසුයි. ඒ නිසා පිට රටකට යන්න ඕනි කියන කාරණය. ඔබ දැකලා ඇති ඕන තරම් සමාජ ජාල වෙබ් අඩවිවල පහුගිය කාලේ වාර්තා වුණා මේ පිටරට යෑම සඳහා තියෙන පෝලිම් පිළිබඳවත්. ඇත්තටම මේ යන විදිහට අපේ රටේ ජීවත් වෙන එක අපහසුද? බොහෝ දෙනෙක් කියනවා අපේ රටේ තියෙන මේ ණයබර නිසායි මේ හැමදේම වෙන්නේ කියලා. එතකොට ඒක එහෙමද? ඒත් එක්කම සමහර ආර්ථික විද්‍යාඥයෝ කියනවා අපේ රට නිදහසෙන් පස්සේ මුහුණ දුන්නු ප්‍රබලතම ආර්ථික අභියෝගයට මේ වෙද්දි මුහුණ දෙමින් ඉන්නවා කියලා. ඒ කතාව ඇත්තද? මේ වගේ ප්‍රශ්න ඔබට තියෙනවනේ. අපි සෝදානම් මේ ප්‍රශ්න වලට හරිම පිළිතුරු හොයා යන්න අද කාලාත්‍රේ කතාබහ තුලින්. අද අපි කාලාත්‍රේ කතාබහ සඳහා තෝරගත්ත මාතෘකාව බදු, කල්බදු සහ ණය. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා මේ විෂයපතේ සම්බන්ධව න්‍යායාත්මක ඒත් එක්කම ප්‍රායෝගික අත්දැකීම් සහිත විද්වත් මණ්ඩලයකට මම දැන් ඔබට හඳුන්වලා දෙන්නම් අද සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා මහතා. ඒත් එක්කම අපි ආරාධනා කරා අද කාලාත්‍රේ කතාබහ වැඩසටහනට දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතාට. දෙදෙනාටම ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. මහාචාර්යතුමා මේ අපේ රටේ අද පවතින ආර්ථිකය ගැන මේ විවිධ තැන්වල විවිධ කතා තියෙනවා. ඒත් එක්ක මම ආරම්භයේදී කිව්වා වගේ අපිට හැලා තියෙනවා නිදහසෙන් පස්සේ අපි රටක් විදියට මුහුණ දුන්න ප්‍රබලතම ආර්ථික අර්බුදයට මේ වෙද්දි මුහුණ දෙමින් ඉන්නවා කියලා. ඒත් එක්කම ආර්ථික අපගමනයක් ගැනත් කියනවා. මේ කරුණු ඔක්කොම එකතු කරලා හැමෝම කියන පොදු මතය මේ රටේ ආර්ථිකය ඉතාම නරක දරුණු තැනක තියෙන්නේ කියලා. ඇත්තද මේ කතාව? ඔව් ඒක ඇත්ත පිළිගන්න නැත්නම් මොකද ඒකට හේතුව තමයි දැන් මේ කොවිඩ් තත්ත්වය කියන එක අපිට විතර ප්‍රශ්නයක් නෙවෙයි මේක ලෝකෙටම පොදු ප්‍රශ්නයක්නේ. දැන් අපි කතා කරනවා දැන් ලංකාව පහළට වැටුණා කියලා කිව්වට ඇමරිකාව බටහිර යුරෝපා රටවල් ඇතුළු සංවාදිත රටවලුත් පහළට වැටිලා තියෙන්නේ. ඒතකොට දැන් අපි සාමාන්‍ය අර කතාවක් තියෙනවා දැන් ඇමරිකාවට සාමාන්‍ය
කැස්සක් හෙම්බිරිස්සාවක් ඇදුනහම ලංකාව වගේ රටවලට නියුමෝනියාව හැදෙනවා කියලා. ඒකට හේතුව තමයි අද මේ ඒ කියන්නේ ගෝලීකරණය යටතේ අපි රටවල් මත රඳා පවතින තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ඒ කියන්නේ අවුරුදු 150ක් 200ක් විතර මං හිතන්නේ අපි යටත් විද්‍යාවක් විදිහට හිටියානේ. ඒතොර යටත් විදිහට ඉස්සර අපි හිටියේ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තමයි අපේ රටේ තිබ්බේ. ඒ කියන්නේ අපි කරේ මොකද්ද අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගෙන අපිම පරිභෝජනය කරා. හැබැයි දැන් අර ඒ කියන්නේ විදේශ වලට යටත් වුණාට පස්සේ ඒගොල්ලෝ කරේ මොකද්ද? ඒගොල්ලන්ගේ රටට අවශ්‍ය භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරගෙන එව්වා ගෙනිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපේ රටේ එව්ව එකනේ කරේ. එතනදී උනේ මොකද? අර ද්විතාර්ථික රටාවක් ඇති වුණා. ඒ කියන්නේ අපි කියන ආනයනපන ආර්ථිකය. දැන් අර ස්වයංපෝෂිත ආර්ථිකය කියන එක සම්පූර්ණ බිඳ වැටුණා. දැන් අද වර්තමානයේ වෙලා තියෙන අපිට සමහර භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරාට අපිට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ නැහැ. සමහර භාණ්ඩ කොහොමත් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ භාණ්ඩ ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක තමයි අපේ දැන් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ විදේශ වලට අපනයන කරලා අපි අපනයන ආදායමක් ලබා ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක විදේශ රටවලුත් අපේ භාණ්ඩ මිලදී ගැනීම ගොඩක් දුරට අඩු කරලා තියෙනවා. අනිත් එක තමයි අපේ මේ සංචාර කර්මාන්තෙ බිඳ වැටුණා. ඒ කියන්නේ ඉස්සර අපිට විශාල වශයෙන් සංචාර කර්මාන්තයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා. දැන් අපි බෙරළබඩ තීරය ගත්තොත් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ සංචාරක ව්‍යාපාරය තුලින්. ඒ කියන්නේ කුඩා පවුලක ඉඳන් විශාල ඒ කියන්නේ හෝටල් දක්වා විශාල ප්‍රමාණයක් ජීවත් වුණා. හැබැයි ඒක බිඳ වැටුණා. ඊට පස්සේ ගොඩාක් ප්‍රමාණයක් අපි මැද පෙරදිග රැකියාවට ගෘහ සේවයට ගියා. වෙනත් රැකියාවලට ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ ඒ විකෙන් විශාල ආදායමක් අපිට ලැබලා දුන්නා. අපි දන්න විදිහට ලංකාවේ ඒ කියන්නේ khනිජ තෙල් ගෙන්නන බිල සම්පූර්ණයෙන්ම අපි ගෙවනවා කියලා කියන්නේ අර මැද පෙරදිගින් එන ආදායම. ඉතින් දැන් ඒක සම්පූර්ණ නැති වුණාට පස්සේ අපි කියනවා නම් අපි තමයි ඒ කියන්නේ දැන් අර දෙවෙනි මේ ඔය කියන ඒ කියන්නේ යුද්ධයෙන් පස්සේ ඒ වගේම පස්සේ ඊට පස්සේ අර ප්‍රහාරයෙන් පස්සේ අපි පහළටම වැටුණා කියලා කිව්වට අපි විතරක් නෙවෙයි ලෝකේ හැම රටක්ම පහළට වැටිලා තියෙනවා. ඉතින් අපිට මේක ටිකක් මං හිතන්නේ ඉවසගෙන ඉන්න වෙයි. ඉතිහාට පස්සේ අපි බලන්න ඕනේ. තා මාස කීපයකින් අපි හිතමු මේ කොවිඩ් කියන එක අපි පහ වෙලා ගියාට පස්සේ මොකද්ද අපේ ආර්ථිකයට වෙන්නේ කියන එක මං හිතන්නේ අපිට බලන්න වෙන්නේ. එතකන් අපිට මේ නිගමනයක් දෙන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස. මොකද ආර්ථික විද්‍යාවට සම්බන්ධ කරලා මේ කතා කරොත් හොඳයි. මහේන්ද්‍ර මහත්මයා මේ වර්තමානයේ ව්‍යාපාරිකයින්ට මොකද වෙලා තින්නේ? ඔවුන්ගේ තත්ත්වය මොන වගේද? ඔව් ඇත්තටම ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාව ඉතාමත්ම බැරෑරුම්ම ගැටලු සහගත තත්යකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේකේ අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගැන කතා කරොත් මේකේ ආරම්භය වෙන්නේ 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය. ඒතර පාස්කු ප්‍රහාරය සමගම ඇතිවෙච්ච එක දැන් මේ අවුරුදු 2කමාරක් වගේ කාල සීමාවකට ඇවිල්ලා මේ අවස්ථාව වන විට ගොඩාක් ඉතාමත්ම දරුණුම තත්ත්වයෙන් තමයි මේ ව්‍යවසායකයෝ මේ අවස්ථාවේදී ඉන්නේ. ඉතින් ඒකින්ද අපි දැන් මේ අවස්ථාව විශේෂයෙන් දැන් මේ ඉන්නත්කරණය අවසන් වෙලා අපි හිතනවා ඉදිරියට අපේ රට වහන තත්ත්වයක් ඇති නොවේවයි කියලා. ඒ තත්ත්වයක් උඩ අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා මේ ව්‍යවසායකයෝ සමග ආපහු මේ රට අපි ව්‍යවසායකයෝ වශයෙන් උත් නැගී සිටලා කොහොමද මේ රටේ ආර්ථිකයට අපේ දායකත්වය ලබා දෙන්නේ කියන තැන තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම මේ කාල සීමාවේදී මේ අවුරුදු 2කමාරක් විතර කාල සීමාවේදී අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ තුල ලක්ෂ 50කට වඩා සේවක සේවිකාවන් අපිත් එක්ක වැඩ කරනවා. එතකොට මේ සියලු දෙනාවම මේ අවුරුදු 2කමාරෙම අපි මොන බාධක කරදර තිබුණත් අපි ආරක්ෂා කරගෙන ඒගොල්ලන්ට දිය යුතු වැටුප් ගෙවාගෙන අපි ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මේ අවස්ථාව අපිට පැහැදිලිවම අපිට උදව් උපකාර විශේෂයෙන් රජයෙන් අවශ්‍යයි මේ ව්‍යවසායකත්වයේ නැවත ගොඩනගාගෙන ඉදිරියට යන්න. ඒක තමයි අපේ ඇත්තටම දැනට තියෙන වර්තමාන තත්ත්වය. මහාචාර්යතුමා මේ ලංකාවේ ණය බර ගැන අද විතරක් නෙමෙයි කලින් කලට ඕන තරම් කතා ඇති වෙලා තියෙනවා අපේ සමාජය තුළ. දැන් වසර ගණනාවකට කලිනුත් ණය ගැන කතා කරා. ඒ වගේම කාලයකට කලින් කිව්වා අපේ රට ලබාගෙන තියෙන ණය ගෙවන්න නූපන් දරුවන්ටත් හැකියාවක් නැහැ කියලා. අද ණය ගැන කතාව ආයෙත් මේ මතුවලා ඇවිල්ලා තියෙනවා. ණය බර නිසා තමයි අපේ ආර්ථිකයේ බොහෝ ගැටලු ඇති වෙන්නේ කියලා කියනවා. ඇත්තද මේ ලංකාව සහ ණය
ගැන අපි කතා කරමු. ඔව් මෙහෙමයි. දැන් ඔය ණය ගැන කතා කරනකොට මට කියන්න තියෙන්නේ දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු රාජ්‍ය සේවකයෙක් එහෙම නැත්නම් පෞද්ගලිකාංශයේ සේවකයෙක් නැත්නම් වෙන කෙනෙකුට ඇත්තටම දැන් අපිට ණය නැතුව ජීවත් වෙන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙනවා. දැන් අපි බැංකු පද්ධතියක් අපි පිළිහිටවලා තියෙන්නේ මොකද? අපිට අවශ්‍ය වෙලාවට ණය අරගන්න ඕනේ. හැබැයි අපි මේ ණය ආපහු ගෙවීමේ හැකියාව අපි වර්ධනය කරගන්න ඕනේ. දැන් රටක් විදිහට ගත්තොත් ලංකාව විතරන්නේ මන් දන්න විදිහට දැන් සංවර්ධ රටවලුත් ණය ගන්නවා. ණය මත තමයි ඒගොල්ලෝ රඳා පවතින්නේ. ණය අරගෙන හැබැයි ණය හොඳ දෙයකට ආයෝජනය කරලා ඒක ණය ගෙවීමේ හැකියාව ඒගොල්ලෝ ලබා ගන්න. ඒ අවශ්‍ය ආදායම් උපය ගන්නවා. ඉතින් මේක දැන් අපි දැන් මේ අවස්ථාවේදී අපිට කියන්නේ දැන් ණය ගන්න නැතුව අපිට වෙන ක්‍රමවේදයක් නැහැ. ණය ගන්න ඕනේ දැන් අපි බලන්න ඕනේ මේ ණය ගෙවන්න කොහොමද මේ ආර්ථිකය සකස් කරගන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ සංවර්ධනය වුණා නම් අපිට පුළුවන් ඉදිරියේදී ණය ගෙවන්න. ඒ කියන්නේ ඉදිරි පරම්පරාවට ණය ගත්තා කියලා කිව්වට දැන් ණය කියන්නේ ආයෝජනයක්නේ. හැබැයි ආයෝජනය ඒ කියන්නේ හොඳ දෙයකට අපි ආයෝජනය කරලා තියෙනවා නම් අපිට මේ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව අපිට කියන්න තියෙන්නේ මොකක්ද? දැන් අපනයන ආදායම අඩු වෙලා තියෙන නිසා අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා. ඒතර මේ විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම නිසා තමයි අපිට මේ ණය ගෙවා ගන්න හැකි වෙලා නැත්තේ. කොයි ආණ්ඩුව ආවත් අපි දන්නවා ණය ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි දැන් අපි කතා කරනකොට ණය නැත්තම් අපිට රටක් ගෙනියන්න බෑ. දැන් ව්‍යාපාරිකයෙක් විදිහට මම හිතන්නේ මෙතුමත් දන්නවා ණය මත තමයි ව්‍යාපාරයක් ගෙනියන්නේ. ඒතර ව්‍යාපාරිකයා දැනගන්න ඕනේ මේ ණය ආපහු ගෙවන්නේ කොහොමද? ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ලාභයක් ලබා ගන්න පුළුවන් විදිහට මේ ණය ආයෝජනය කරා නම් මම හිතන්නේ ඔය ණයබර කියන එක පිළිබඳ බය විය යුතු දෙයක් නෙවෙයි ඇත්තට. ඒක විය යුතු දෙයක්. ඒකට තමයි බැංකු පද්ධතියක් අපි පිළිහිටවලා දෙන්නේ. ඒ කියන්නේ පුළුවන් කට්ටිය ගිහිල්ලා ඉතුරු කරනවා. ඒතර මේ මුදල් ක්‍රියාකාරී විදිහට ආයෝජකයෝ අරගෙන ආයෝජනය කරනවා. ඒතකොට අපි World Bank එක ඊට පස්සේ IMF එක තියෙන්නේ ඒ රටවල් වලට මේ ආධාර කිරීම සඳහා ආධාර කියන්නේ ණය ලබා දීම. ඒ කියන්නේ බැරි කෙනෙකුට ණයක් අරගෙන හරි රට සංවර්ධනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේ ගන්න ණය හොඳ දෙයකට අපි ආයෝජනය කරන්න ඕනේ අවශ්‍ය ආදායම උපයන ආකාරයකට. එහෙම වුණොත් මම හිතන්නේ ණය ප්‍රශ්නේ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි ලෝකෙට. අපිට ප්‍රශ්නයක්වත් නෙවෙයි ලෝකෙට ප්‍රශ්නයක්වත් නෙවෙයි කියලා තමයි කියන්නේ. දැන් ඕනම රටක් ණය දෙන්න කැමති. ඊට පස්සේ ණය අපව ගන්නවා. ඒගොල්ලන්ගේ ඒක ව්‍යාපාරයක්. ඉතින් ව්‍යාපාරයට අපි අහු වුණාට අපි දැනගන්න ඕනේ අපි ගත්ත මුදල හොඳ දෙයකට ආයෝජනය කරන්න ආදායම් උපයන ආකාරයකට. එහෙමනොත් ණය ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම. ඒක තමයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ව්‍යාපාරිකයන්ට නැගිටින්න වැඩි කාල වේලාවක් තිබෙන ඒත් එක්කම බොහොම කෙටි කාලෙකින් අපිට මේ COVID-19 වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ තත්ත්වයට එක්ක ව්‍යාපාරිකයෝ අද වෙද්දී ව්‍යාපාර ලෝකෙන් අයින් වෙනවා කියලාත් බොහෝ දෙනෙක් කියනවා. ඔව් ඇත්තටම දැන් එතන තියෙන්නේ ඇත්තටම අර මහාචාර්යතුමා කියපු අදහසම තමයි අපි ඇත්තටම ඉන්නේ දැන් රටක් වශයෙන් මේ විදිහට ණයක් ගත්තාම ඇත්තටම දැන් අපේ රටේ ඇතුළෙත් අපි කරන්නේත් අපේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අපි ණය ලබා ගන්නවා. ඉතින් ඇත්තටම දැන් 2019 කාල සීමාව ඉඳන් ගත්තොත් සහ ඊට පෙරත් අපි ණය මුදල් අරගෙන අපේ ව්‍යාපාර වලට තමයි යොදවලා තියෙන්නේ. ඒකට අපේ මූලිකම අදහස තියෙන්නේ ව්‍යවසායකත්වයේ වැඩි කිරීම, කියන්නේ අපේ නිෂ්පාදන කටයුතු වැඩි කිරීම, ඊට සාපේක්ෂව අපි රැකියාව වැඩිපුර ලබා දීම යන ආදී කරුණු තමයි අපේ පැත්තෙන් අපි ව්‍යවසායක වශයෙන් කරන්නේ. ඉතින් ඒකෙන් තමයි දැන් අතරම අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියලා ගත්තොත් අපි අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 52%කට වැඩි අපි දායකත්වයක් ලබා දෙනවා. එතකොට දැන් මෙතනදී අපිට දැන්ට ඇත්තටම තියෙන ගැටලුවක් තමයි දැන් මේ අපි අනපේක්ෂිත ලෙස පාස්කු ප්‍රහාරය සහ මේ කොවිඩ් වසංගතය තුල අපි මේ ලබාගත් ණය ඇත්තටම වාරික වශයෙන් අපි ගෙවීම් කර යුතු වෙනවා. නමුත් අපිට ඒ සඳහා දැන් අපිට ඒ අවකාශය නැති වෙලා තියෙනවා මේ වසර දෙකමාර තුල. ඒතර දැන් මේ ව්‍යවසායික වශයෙන් අපිත් ඇත්තටම මේ හිර වෙලා තියෙන තැන එතන තමයි. මොකද අපේ වගවීමක් නැතුව. මොකද පාස්කු ප්‍රහාරය හෝ කොවිඩ් වසංගතය ව්‍යවසායකයෝවත් මේ ලංකාව විසින් ඉබේ ඇති කරගත්ත දෙයක් නෙමෙයි. ඒක ලෝකෙටම බලපෑවා. එතකොට දැන් අපිට ව්‍යවසායික වශයෙන් අපිට දැන් ඇති වෙලා තියෙන ගැටලුව තමයි අපි ඒ ලබාගත් ණය මුදල් ලීසින් පහසුකම් මේවා අපි මේ අවස්ථාවේදී එකපාරටම ඒ සඳහා අපිට යොමු වෙන්න ඒවා ගෙවීම සඳහා එකපාරට අපිට යොමු වෙන්න විදිහක් නැහැ. ඒකෙන් හින්දා
දැන් අවශ්‍යතාවය තියෙන්නේ ඒකට අවශ්‍ය පරිසරය අපිට හදලා දෙන්න ඕන මේ ව්‍යවසායකත්වය ආපහු නැවත උඩට ගන්න ගොඩනගා ගන්න. ඒතර ඒ තුලින් යම් සහන කාලයක් ලබා දීමෙන් ඒ වගේම මේ වසර දෙකමාරක් විතර කාලය තුළදී අපේ වගවීමක් නැතුව වෙච්ච දෙයකට ඒක යම් පොලියක් එකතු වෙලා තියෙනවා නම් ඒකට සහනයක් ලබා දීලා එහෙම නැත්නම් ඒ පොලියක් කපා හැරලා මේ ව්‍යවසායකයන්ට නැවත නැගිටීමට අවකාශය ලබා දීම තමයි අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ තුලින් තමයි අපි මේ ලබා දීලා මේ ලක්ෂ 50කට වැඩිය ලබා දීලා තියෙන මේ රැකියා ප්‍රමාණය මේ සුරක්ෂිත කරගෙන තව ඉදිරියට යන්න පුළුවන්කම තියෙන. එහෙම නැති වුණොත් අපිට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා මේක නැවත මේ ගොඩනගාගෙන යන්න. ඉතින් අපි ඒක තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අවස්ථාව වෙනකොට අපි ඒ අතේ තිබ්බ මේ ප්‍රාග්ධන මුදල් වලිනුත් අපි ඇත්තටම පහුගිය කාල සීමාවේදී අපේ සේවකයන්ට පඩිනඩි ගෙවපු එක තමයි ඇත්තටම කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපේ මේ ව්‍යාපාරය ගොඩනගාගෙන ඉදිරියට යන්න අපිට පැහැදිලිවම මේ පරිසරය නිර්මාණය විය යුතු තත්ත්වයක් තමයි දැන් ඇත්තටම උද්ගත වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්තටම අවශ්‍යතාවය. මහාචාර්යතුමා රටේ ණය ගැන කතා කරද්දී මේ දවස්වල අපිට මේ නිරන්තරයෙන් ඇහෙන වචනයක් තමයි බැඳුම් කර. ඒත් එක්කම ස්වෛරීත්ව බැඳුම් කර කියලා කතාවකුත් අපිට ඇහෙනවා. මොනවද මේ බැඳුම් කර මේ ණය ආර්ථිකයට බැඳුම් කර කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔය මෙහෙම දැන් රජයට අවශ්‍ය මුදල් හොයලා දෙන එක තමයි මහ බැංකුවේ කාර්යභාරය. එතකොට දැන් මහ බැංකුව කරන්නේ මොකද්ද? ඒ කියන්නේ දේශීය වශයෙන් වෙන්න පුළුවන් විදේශීය වශයෙන් ණය ලබා ගන්නවා. ඒතර ණය ලබා ගන්නකොට එක්තරා ලේඛනයක් ඉදිරිපත් කරනවා මෙච්චර ප්‍රමාණයක් අපිට ණය දෙන්න. ඊට පස්සේ වර්ෂයකට හෝ වර්ෂ 5කට හෝ එක්තරා කාල සීමාවක් දාලා ඒ කාල සීමාවෙන් පස්සේ මේ මුදලයි ඒ සඳහා අවශ්‍ය පොලියයි ආපහු ලබා දෙනවා කියලා. එතකොට අපි ගත්තේ අපි තුන් විදේශ රටකින් ඒ විදේශ රටයි මහ බැංකුව අතර කිසිමක් අත්සන් කරනවා. ඕක තමයි අපි කතා කරන්නේ බැඳුම් කරේ කියලා. එතකොට මහ බැංකුව බැඳිලා තියෙනවා වර්ෂයක් හෝ ඒ කාල සීමාවෙන් පස්සේ අපි කියන්නේ මේක මැචුරිටි ඩේට් එක කියලා අපි කියන්නේ ඒ කාලෙන් පස්සේ මේ අය මුදලයි එයාට පොලියත් එක අපෝ ඒ මුදල ගෙවනවා. ඕක තමයි බැඳුම් කරේ කියලා අපි සාමාන්‍ය සරල අදහසින් කතා කරන්නේ. ඒක තමයි අදහස. හොඳයි. පහුගිය කාලවකවානුව තුල ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න සුදුසු තත්ත්වයක් තිබ්බේ නැහෙනි. කලින් කලට රට වහලා දාන්න සිද්ධ වුණා මේ වසංගත තත්ත්වයක් එක්ක. ඒ කාලේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වුණු බලාපොරොත්තු වුණු අපේක්ෂිත සහන එහෙම ලැබුණාද රජයෙන්? නෑ ඇත්තටම එතන යම් පැහැදිලි අඩුපාඩුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපේ ආචාර්යතුමා සහ ඔබතුමිය අපි හැමෝම දන්න දෙයක් තමයි මේ විශේෂයෙන් අපි කොවිඩ් වසංගතය ගැන කල්පනා කරොත් මේක මුළු ලෝකෙටම ආපු තත්ත්වයක්. නමුත් ඒ එක රටවල් විශේෂයෙන් අපේ කලාපීය රටවල් ගැන ගත්තත් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය වගේ කලාපීය රටවල් ඊට පස්සේ දියුණු රටවල් ගත්තත් විශේෂයෙන් මේ ව්‍යවසායකයෝ සුළු හා මධ්‍ය පරිමාණ මේ ව්‍යවසායකයෝව ආරක්ෂා කිරීම සඳහා වෙනම ක්‍රමවේදයන් ඇත්තටම පාවිච්චි කරා. විශේෂයෙන් සහන පැකේජස් ලබා දුන්නා, ස්ටිමියුලස් පැකේජස් ලබා දුන්නා. එතකොට ඒ වගේ කරේ මේ ව්‍යවසායකයෝ ටික වැටෙන එක නවත්තගෙන කොහොම හරි මේකේ මේ රටේ දායකත්වයට එකතු කරගත්ත එක. නමුත් දැන් අපේ ලංකාවේ අපිට දැනෙන දේ තමයි මේ යම් මොනටෝරියම් දුන්නත් ඒ වගේ ප්‍රමාණය ඇත්තටම බොහොම මදි. ඇත්තටම ගත්තොත් මම හිතන්නේ අපිට මේ කාල සීමාවටම ගත්තාම 101ක ප්‍රමාණයක් තමයි මේ මුළු ව්‍යවසායකත්වයේ සඳහාම ලබා දීලා තියෙන්නේ. ඒතකොට ඒ වගේ මුදලක්කින් මේ වගේ දරුණු ව්‍යසනයකදී ප්‍රමාණවත් මදි. ඒක ලොකු ඇත්තටම ගැටලුවක්. ඉතින් ඒක හින්දා තමයි අපි විශේෂයෙන්ම මේ පහුගිය කාල සීමාවදීම මේ ව්‍යවසායකයන්ගේ තියෙන සියලු හඬ එකතු කරලා අපි මේ සඳහා විසඳුමක් ලබා දෙන්න කියන එක විශේෂයෙන් අදාළ ආයතන වලට රජයට අපි මේක කරුණු සහිතව ඉදිරිපත් කරන්න ඒකයි. ඉතින් ඒක ඒ විදිහට සිදුවිය යුතුයි. ඒ වගේම මහ බැංකුවත් අපේ මේ දැන්ට ඇති වෙලා මේ තියෙන තත්ත්වය පිළිබඳව විශේෂ වශයෙන් සලකා බලලා ඒ සඳහා සහන ලබා දීම කළ යුතු වෙනවා. මොකද දැන් මේ අවස්ථාවේදී තමයි අපිට දැන් මේක නැවත ආරම්භ කරන්න තියෙන්නේ. ඒතර ආරම්භ කිරීමේදී සහ ඉදිරියට පවත්වාගෙන යෑමදී විශේෂයෙන් අපිට ඉදිරි අවුරුදු 2-3 කාල සීමාවකදී තමයි මේ සහන ක්‍රියාවලිය අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ නැවත අපි ලබාගත් ණය ගෙවීමත් ඒ වගේම තව ව්‍යාපාර වැඩි දියුණු කිරීමත් කරන්න ඉදිරියට අවස්ථාව තියෙනවා.
ඉතින් මේ අවස්ථාවේදී තමයි ඇත්තටම මේ ව්‍යවසායකයා නොඇටි රඳවා ගැනීම සඳහා සහන ලබා දීමෙන් කළ යුතු වන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ 2022 සඳහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අයවැය තුලින් විශේෂයෙන්ම දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකත්වය වැඩි කිරීම නගා සිටුවීම රඳවා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු වෙයි කියලා. මොකද අතරම එතන අපේ දායකත්වයේ 52%කට වැඩි. ඒතර රටේ මුළු ව්‍යවසායකත්වයේ ගත්තොත් ඒකෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. ඒකින්ද මේක තමයි අතරම රටේ කොඳුනාරටිය. ඒතර මේ රටේ අපි කතා කරන මේ බෑක්බෝන් එක තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියන්නේ. ඒකින්ද මේ අයව කෙසේ හෝ රැකබලා ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. මොකද මේ ටික කඩා වැටුනොත් ලොකු ගැටලුවක් මේ රටට ඇති වෙනවා. මොකද විශේෂයෙන් ඒ සහ සමානව අපේ මේ ඉන්න ලක්ෂ 50කට අධික සේවක සේවිකාවන්ගේ ගැටලුවත් අනිවාර්යයෙන්ම ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. මේ සඳහා අපිට පැහැදිලි සහන වැඩපිළිවෙලක් නොලැබුණොත්. මහාචාර්යතුමා මේ මහ ජනතාවට නැත්තම් අපේ රටේ මිනිස්සුන්ට හරි ආර්ථික තත්ත්වයක් නොමැතිවීම මේ කාලවකවානුවේ තියෙන ගැටලුවක් කියලා කියනවා. ඒක එහෙමද? ඔව් ඒක ඇත්ත. මොකද ඒකට හේතුව තමයි දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපේ රට කීප වතාවක් වැහුවානේ. දැන් වැහුවට පස්සේ ඒ කියන්නේ අපි කියන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සම්පූර්ණ බිඳ වැටුණා. ඒ කියන්නේ කුඩාම අයගේ ඉඳන් විශාලම ව්‍යාපාරිකයා දක්වා විශාල ප්‍රශ්න ඇති වුණා ඇත්තටම. ඉතින් අපි කියන්නේ දැන් ටික මේක සකස් කරගෙන යනවා. ඒකට අනික තමයි දැන් මේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයක් තමයි ඒ වගේ කට්ටිය ආරක්ෂා කර ගැනීම. ඒකට තමයි මහ බැංකුවක් කියලා එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි බලතල තියෙන්නේ අනිත් බැංකුව වලට උපදෙස් දෙන්න. ඒ කියන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ කොහොමද රැකගන්නේ? දැන් ඒගොල්ලන්ට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒතර මේ අවස්ථාවේදී මම කියන්නේ මාස 6කට අවුරුද්දකට මේ ණය ගෙවීම ටිකක් එහාට කරන්න. මේ කාලයක් යනකම් ඔයගොල්ලෝ ණය ගෙවන්න ඕනෙත් නැහැ, පොලිය ගෙවන්න ඕනෙත් නැහැ කියලා අමුසි ප්‍රතිපත්තිය සකස් කිරීම මහ බැංකුවේ ඒ කියන්නේ ප්‍රධානියාගේ ඉඳන් සියලු දෙනාගේම කාර්යභාරයක්. ඒක තමයි රජයක් කියලා එකක් ඇත්තරම තියෙන්නේ. රජයේ කාර්යභාරය තමයි රටේ ආර්ථිකය ගොඩනගන එක. ඉතින් ඒකට උපදෙස් දෙන්න මහ බැංකුවට කියන්න පුළුවන් මෙහෙම යම්සි දෙයක් ක්‍රියාත්මක කරන්න. හැබැයි රජය දන්නේ මොකද්ද ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මහ බැංකුවේ කාර්යභාරයක්. ඒක තමයි මහ බැංකුවේ ප්‍රධානම කාර්යභාරය විය යුත්තේ ආර්ථිකය ගොඩනගන එකයි. ඉතින් ඒ ගොඩනගන්න යම්සි දෙයක් සකස් කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඇත්තටම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා බිඳ වැටෙනවා කියලා කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක විය යුතු දෙයක්. නමුත් වෙන්නේ නැත්තේ මොකද කියන එක පිළිබඳව ඉතින් ඒක අපිට උපදෙස් දෙන්න බෑ. නමුත් ඒක හැම කෙනාටම පේනවා මෙහෙම බිඳ වැටිගෙන යනවා කියලා. නැම මේ විදිහට ගියොත් එහෙම ආර්ථිකයේ සමට ඔය කියන අපගමනය කියන පහළට වැටෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද අපි දන්න දැන් 1929 ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණානේ. ඒ අවස්ථාවේදී ප්‍රධාන දේ තමයි වුණේ මොකද්ද? දැන් ඒ කියන්නේ පෞද්ගලික අංශයෙන් තමයි ආර්ථිකය ක්‍රියාත්මක කරගෙන ගියේ. මොකද ඒ කාලේ තිබ්බ ආර්ථික න්‍යායට අනුව සම්භාව්‍ය ආර්ථික න්‍යායද ඒගොල්ලෝ කතා කරේ එහෙම. ඒ කියන්නේ රජයේ මැදිහත් නොවිය යුතුය ආර්ථික කටයුතු සඳහා කියලා. හැබැයි 29 දී සම්පූර්ණ ලෝක ආර්ථික බිඳ වැටුණා. බිඳ වැටුණාට පස්සේ තමයි අවබෝධ කරගත්තේ මේක ඒ කියන්නේ රජයේ මැදිහත් වීමක් නැතුව ආර්ථික ගොඩනගන්න බෑ කියලා. හැබැයි ලංකාවේ එහෙම එකක් නෙවෙයි. ලංකාවේ තියෙන්නේ වැඩි ප්‍රමාණයක් ආර්ථික කටයුතු කරන්නේ රාජ්‍යාංශේ. ඒ කියන්නේ පෞද්ගලික අංශය කියන්නේ කුඩා එකක්. කියන්නේ 50%ට වඩා අඩු එකක් නේ. එතකොට රජයේ දැනගන්න ඕනේ මේගොල්ලොත් ආරක්ෂා කරගෙන කොහොමද ආර්ථිකය අපස්සට ගෙනියන්නේ. ඒ කියන්නේ අර තිබ්බ තත්ත්වයට ගෙන මම කියන්නේ තිබ්බ තත්ත්වයටම ගේන්න බැරි වෙයි. නමුත් එක්තරා මට්ටමකට ආර්ථිකය ඉහළට නගා ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ මහ බැංකුව ප්‍රමුඛ ඒ කියන්නේ රජයට. ඉතින් ඒක රජය විසින් විය යුතුයි කියලා තමයි අපි හැම කෙනාම කියන්නේ. ඒක දැන් ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ තේම විය යුතුයි. නමුත් ඒ සහන දෙනවද නැද්ද කියන එක ඒ කියන්නේ රට අපි ගොඩනගන්න ඕනේද නැද්ද කියන එක අවංකම හැඟීමක් තියෙන්න ඕනේ රජයට සහ මහ බැංකුවට. ඒක තමයි විය යුත්තේ. කාලාත්‍රේ කතා බහ තුළින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි කතා කරනවා බදු, කල්බදු සහ ණය පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව බදු, කල්බදු සහ ණය. මහේන්ද්‍ර මහත්මයා කොවිඩ් එක්ක ලෝකේ බොහෝ දේවල් වෙනස් වුණානේ. ඒ වෙනසට අපි නව සාමාන්‍යකරණය කියලා නමකුත් දාලා තියෙනවා. නව සාමාන්‍යකරණයත් එක්ක
ව්‍යාපාර ලෝකයේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කියලා ඒ කාලේ නම් බොහෝ දෙනෙක් කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරිකයෝ නව සාමාන්‍යකරණය තුල නව්‍යතාවලට යොමු වෙලා ඉන්නවද? ඔව් ඇත්තටම කොවිඩ් වසංගතය තුළින් ඒ නව්‍යතාවය සඳහා යම් දොරටු විවරවීමක් වුණා කියන එක තමයි අපිත් අදහස. ඉතින් ඒකට විශේෂයෙන්ම මේ ව්‍යවසායිකයෝ මේ අවස්ථාව වෙනකොට ඒ සඳහා යොමු වෙච්ච කොටසක් ඉන්නවා, යොමු වීමෙන් පවතින කොටසකුත් ඇත්තටම ඉන්නවා. ඉතින් අපි විශේෂයෙන්ම දැන් මේ ඩිජිටල් කරණය තුලින් කොහොමද මේ අලෙවි කටයුතු කරගන්නේ කියන එක, විශේෂයෙන්ම අපේ නිෂ්පාදන කොහොමද ලෝකයට දෙන්නේ, එකම අපේ නිෂ්පාදන කොහොමද අපි රට ඇතුලේ අපේ පාරිභෝගිකයන්ට බෙදා හැරීම් කටයුතු කරන්නේ, ඒ වගේම අපේ ගෙවීම් කටයුතු කොහොමද කරන්නේ. මොකද හැමෝම පහුගිය කාල සීමාවක් තිබුණා, හැමෝම ඇත්තටම ඉන්න උනේ ගෙවල් වල. ඉතින් ඒ විදිහට බලනකොට ඇත්තටම මේ ව්‍යවසායකයෝ සහ ව්‍යාපාරිකයෝ දැන් යොමු වෙලා තියෙනවා මේ නව්‍යතාවයක් තුලින්, මේ ඩිජිටල් කරණය තුලින් කොහොමද තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම කරන්න ඕන කියන තැනට විශේෂ වශයෙන් ඇත්තටම යොමු වෙලා තියෙනවා. දැන් ඒ සඳහා අපි විශේෂ වශයෙන් අපි සතිපතා පවත්වන Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන වැඩමුළු වලදීත් අපි එක මාතෘකා ඔස්සේ කතා කරාම විශේෂයෙන් අපි ඔය ඩිජිටල් කරණය සම්බන්ධයෙන්ුත් ඊළඟට මේ ඔන්ලයින් බිස්නස් සම්බන්ධයෙන්ුත් විශේෂ වශයෙන් මේ වැඩමුළු කරා. ඉතින් ඒ සඳහා ව්‍යවසායකයන්ගේ විශාල උනන්දුවක් මේ වෙලාවේ අතරම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක අපි වැඩි දියුණු කර ගැනීම කළ යුතුයි කියන එක තමයි අපි දරන අදහස. ඒ තුලින් තමයි අපේ මේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට දියුණු කරගන්න පහසු ක්‍රමවේදයක් තමයි ඇතිවීමෙන් තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ඇත්තටම යොමු වෙන්න කැමතියි. අපි ඒ සඳහාත් අපේ සංවිධානයේ මට්ටමින් සහ අපි පුළුවන් තරම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. මහාචාර්යතුමා මේ කල්බදු කියලා කියන්නේ මොනවද? හඳුන්වලා දෙන්න පුළුවන්ද අපිට? මේම දැන් අපි දැන් ව්‍යාපාරිකයට ණයක් දෙනකොට අපි දෙනවා මෙන්න මේ කාල සීමාව තුළදී ඒක අපහු ඇත්තටම ගෙවන්න ඕනේ කියන එක තමයි ඇත්තට මේකෙන් අදහස් වෙන්නේ. එතකොට එතනදී අපිට එක්තරා සහන කාලයක් දෙන සමහරට තියෙන්න පුළුවන්. අපි හිතමු මාස 3ක් මාස 6ක් යනකම් පොලිය විතරක් ගෙවන්න. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒ කාලෙන් පස්සේ අපිට කියනවා ණය මුදලයි පොලියයි දෙකම ගෙවන්න. ඒ විදිහට සහන කාල සීමාවකුත් එක්ක අපිට යම්සේ ණයක් ලබා දෙන්න පුළුවන්. මොකද ව්‍යාපාර ලෝකේ දැන් කෙනෙක් ව්‍යාපාරය පටන් ගන්නකොට පටන් ගත්ත ගමන් අපිට ආදායමක් ලැබෙන්නේ නැහැ. එක්තරා කාල සීමාවක් යනවා. ඒකෙන් පස්සේ සහන කාලෙන් පස්සේ කියනවා දැන් ව්‍යාපාරිකයට හැකියාවක් තියෙනවා ආපස්සට ඒ ණය සහ පොලිය ගෙවන්න කියලා. ඒ විදිහට ලබා දෙන්න අය තමයි මේකෙන් ඇත්තටම අපි කතා කරගෙන යන්නේ. අපේ රටේ ආදායම ගැන ඔබතුමාගේ අදහස මොන වගේද? ආදායම කියන්නේ දැන් ඇත්තටම දැන් රජයේ ආදායම ගැන අපි කතා කරොත් එහෙම දැන් අපේ දළදේශීය නිෂ්පාදිතයෙන් 12%ක් 13ක් විතර තමයි රජයේ ආදායම. හැබැයි රජයේ වියදම ගැන කතා කරොත් එහෙම 23%ක් යනවා දළදේශීය නිෂ්පාදිතයෙන්. එතකොට අපේ රජයේ ආදායමයි වියදම අතර විශාල පරතරයක් තියෙනවා. ඒතර ඒ පරතරයත් එක්ක තමයි ඇත්තටම අපිට ණය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කියන්නේ හැමදාම කතා කරන්නේ අයවැය පරතරයක් තියෙනවා කියලා. මොකද අයවැය පරතරයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉදිරි වර්ෂ සඳහා ආයෝජනයක් නැහැ කියලානේ කියන්නේ. අපිට පුළුවන් තුලිත අයවැයක් හදන්නත් පුළුවන්. හිග අයවැයක් හදන්න පුළුවන්. හිග අයවැය ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඉදිරි වර්ෂයේ තරහ අපි මුදල් වෙන් කරලා තියෙන අපිට මුදල් නැහැ. ඒතර අපි මේ මුදල් පියවා ගැනීම සඳහා එක්තරා ක්‍රමවේදයක් හොයනවා. එක්ක අපි කරන්නේ දේශීය වශයෙන් ණය ගන්නවා. එහෙම නැත්නම් අපිට විදේශ වශයෙන් ණය ගන්න පුළුවන්. ඒක දැන් අපේ ආදායම ගැන කතා කරද්දී දැන් රජයේත් මෙහෙම එකකුත් තියෙනවා. දැන් රජයට දැන් ලැබිය යුතු ආදායම් තියෙන බදු ආදායමනේ. ඒතර බදු ආදායම තමයි වැඩි ප්‍රමාණයක් රජයට ලැබෙන ආදායම්. හැබැයි බදු එකතු කර ගැනීමේ තියෙන අකාර්යක්ෂමතාවය. සමහරට බදු ගෙවන අයට මේ බදු ක්‍රමය හරි සංකීර්ණයි. දැන් අපි දන්නවා බදු ගෙවීමට අර තියෙනවනේ ඇප්ලිකේෂන් ඉල්ලුම් පත්‍රයක්. ඒක පුරවන්න ගියාම ඇත්තටම සමහර කෙනෙකුට තේරුම් ගන්න බෑ මොනවද මේකේ පුරවන්නේ කියලා. හැබැයි ඊට වඩා බොහොම සරල බදු ක්‍රමයක් ඒ වගේම සරල ලියකිවිලි අපිට තියෙනවා නම් මං හිතන්නේ බදු ගෙවන පුජ්‍යලයාට බදු ගෙවන්න කැමැත්තක් ඇති වෙනවා. දැන් මේකෙන් වෙලා තියෙන ව්‍යාපාරිකව සමහර බදු ගෙවන්නකොට ඒගොල්ලන්ට කැමැත්තක් ඇති වෙලා නැහැ. මොකද අපි නිකන් අර අපි කතා කරන්නේ දැන් බද්දක් අය කර ගැනීමේදී අපි කියන්නේ මලෙන් මේ මීමැස්සා රොන් ගන්නවා වගේනේ බදු ලබා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ බදු ගෙවන්නාට හානියක් නොවන ආකාරයෙන් බදු ලබා ගන්නත් ඕනේ. ඒ වගේම මේක ගෙවීමට පහසු වෙන්නත් ඕනේ.
අනික තමයි මේක ටිකක් අපි අවංක භාවයක් පේන්නත් ඕනේ මේ බදු ගන්න එක සාධාරණයි කියලා. ඒ සාධාරණ භවයේ මූලධර්මය කියලා එකක් තියෙනවා. ඉතින් ඒව නැති නිසා මම හිතන්නේ රජයට ලැබිය යුතු ආදායම් ගොඩක් ප්‍රමාණයක් අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් මම හිතන්නේ රජයට අනිත් එක තමයි රජයට ලැබෙන ආදායම හරියට කළමනාකරණය කරලා නැතික. මේ මෑත කාලේ මම අහගෙන හිටියා. ඒ කියන්නේ ලැබෙන ආදායම අපි තියෙනවනේ අකාර්යක්ෂමතාවය. ඒ කියන්නේ බොහෝ මුදල් අපි අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. ඒ වියදම් කිරීම තුළින් ලැබෙන ආදායමත් අපි ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම හිතන්නේ අපේ රටේ මේ කියන්නේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නත් ප්‍රධාන හේතුවක් කියලා මම හිතන්නේ ඒ ගන්න මුදල හරියට අපි වියදම් කරන්න ඕනේ කියන එක. එහෙම වියදම් කරා නම් මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ රජයට සහ රටේ ආර්ථිකයට. ඒක තමයි ඇත්තටම අපි බලන්න ඕන කොහොමද මූල්‍ය කළමනාකරණය කියන්නේ. අපි කියන්නේ හැමදාම මූල්‍ය විනයක් නැහැ කියලා. මේ මූල්‍ය විනය ඇති කරගත්තොත් මම හිතන්නේ ලැබෙන ආදායම ඇති රටේ සංවර්ධන කටයුතු කරන්න. මහේන්ද්‍ර මහත්මයා මේ ව්‍යාපාරිකයන්ට පහුගිය කාලේ මොරටෝරියම් නැත්නම් කාරක ප්‍රාග්ධන ණය පහසුකම ලැබුණා. ඒත් එක්කම රජයෙන් මේ පහසුකම දෙද්දි මූල්‍ය ආයතන වලින් බැංකු වලින් විවිධ ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා. හැබැයි මේ ණය ලබාගත් ව්‍යාපාරිකයෝ ණය ලබාගත් නිසාම අද තවත් කාලීන ගැටලු වලට මුහුණ දීලා ඉන්නවයි කියලා කියනවා. ඔව් ඇත්තටම ඒක තමයි අපි දැන් තියෙන ලොකුම ගැටලුව. මොකද මොරටෝරියම් කියන එක ඇත්තටම බැලුවහම තවත් ණයක්. එතකොට දැන් තිබිච්ච එක දැන් සමහරුන්ගේ ණය මොරටෝරියම් දෙකක් ගත්තොත් එයාගේ තිබිච්ච එක ණය දැන් ණය තුනක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක තමයි දැන් ඇත්තටම තියෙන ගැටලුව. එතකොට ඒක නිසා තමයි අපි ඇත්තටම කියන්නේ මේ කාලේදී ලබා දීපු ඒ සහනය ඇත්තටම මේ ප්‍රමාණවතුත් නැහැ සහ ඒක නිසි ක්‍රමවේදයකට නෙමෙයි සිද්ධ වුණේ. එතකොට ඒක හින්දා තමයි මේක ක්‍රමවත් කළ යුතුයි කියන තැන අපි පැහැදිලිවම ඉන්නේ. ඉතින් ඒ වගේම හැම දෙයකටම දැන් මේ පොලිය කියන ටික ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් මේ ඔක්කොම එකට එකතු කරගෙන කොහොමද මේ අපි මේ රට ඇරපු ගමන් මේ මොහොතේ ඉඳන් මේක ගෙවන්න ගන්නෙ? ඒක කරන්න බෑ. අපිට ඇත්තටම ඒක දැන් පොදුමේ කිව්වම මේක හරි විශේෂයෙන් අපිට දැන් ඒ කියන කාරක ප්‍රාග්ධන තුලින් තමයි අපි ඇත්තටම මෙතෙක්කල් අපේ විශේෂයෙන්ම මේ සේවක පඩිනඩි අනිකුත් වියදම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ ආදායමක් නැතුව. ඒතර දැන් තමයි අපි ඉදිරියට මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා ඒකත් අපිට කරන්න වෙන්නේ ක්‍රමානුකූලව. මොකද දැන් මේ අපි රට විවෘත කරත් අපිට අපේ දැන් අපි හිතුව දැන්ට අවුරුදු 2කට ඉස්සෙල්ලා තිබුණ වාතාවරණයක් තුල අපිට මේ ව්‍යාපාර කටයුතු කරගැනීමේ අවකාශය දැන් නැහැ. සහ මේ දැන් පවතින තාමත් අපිට මේ පවතින විශේෂයෙන්ම මේ අපේ මිනිසුන් එහාට මෙහාට යෑම එකතු වීම ඒවා බොහෝ දුරට යම් සීමාවන් යටතේ කරන්නේ. ඒතර ඒ අතර යම් විදිහකට නැවතත් යම් ආකාරයකට මේ කොවිඩ් වෙනත් ප්‍රභේදයකින් ඇවිල්ලා මේක යම් විදිහක ව්‍යාප්ත වීමක් මොනම විදිහකට හරි සිද්ධ වුණොත් එතකොට මොකක්ද අපි කරන්නේ? ඒක හින්දා මේකට පැහැදිලි ක්‍රමවත් වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඒකට දැන් අපේ මහාචාර්යතුමා කියපු විදිහට මම 100%ක්ම එතුමා සමග එකඟයි. ඇත්තටම දැන් අපිට දැන් මේ ව්‍යාපාරය ලෝකයේ මේ ව්‍යවසායකයන්ට දැන් අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ගේ මේ ව්‍යවසායකත්වය නගා සිටුවීම සඳහා යම් කාලයක් අවශ්‍යයි. සාධාරණ කාලයක් අවශ්‍යයි. ඒගොල්ලෝ වෙලා තියෙන ණය පහසුකම් ගෙවීම සඳහා යම් කාලයක් ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ තුල තමයි අපිට මේ සායකත්වයේ නැවත නගා සිටුවීම කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අර බැරි බර කරේ තියන් අපි කොච්චර යන්න හැදුවත් මේක කරන්න බෑ. එතනදී තමයි මේ අර ඉස්සෙල්ලා කිව්පු ආකාරයටම මේ ව්‍යවසායකයෙක් එක්ක අතාරිනවා. එහෙම නැත්නම් මේක කරන්න බෑ කියන තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඉතින් එහෙම දේ වෙනවා. ඉතින් ඒකම මම මේ අවස්ථාවේදී අතර මතක් කරන්න කැමතියි. දැන් අපේ රටේ විශේෂයෙන් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මේ ණය ලබා ගැනීම සඳහා ඇත්තටම විශේෂයෙන්ම බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලට ගොඩක් අවස්ථාවලදී අප වශයෙන් ලබා දීලා තියෙනවා. තමන්ගේ වාහන වෙන්න පුළුවන්, තමන්ගේ දීපල, ඒ කියන්නේ තමන් සමහරලාට ඉන්න නිවස, කර්මාන්ත ශාලාව, ඒ වගේ දේවල් අපේට තමයි මේ ණය පහසුකම් අරගෙන තියෙන්නේ. නමුත් දැන් තියෙන ගැටලුව තමයි ඉතින් ඒ තුල මේ විශේෂයෙන් මේ 1990 අංක 4 දරන මේ පරාටේ නීතිය අනුව ඇත්තරම මේ රුපියල් මිලියන 5කට වඩා වැඩි දීපලක් ගෙවීමක් නොකළොත් ඇත්තරම පුළුවන් ඕනෑම බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයට ඒක පවර ගන්න නීතිමය අධිකරණයේ මේ ක්‍රියාදාමයක් නැතුව.
එතකොට අපි අදහස තමයි විශේෂයෙන් 1990 තමයි සම්මත කරගෙන තියෙන්නේ. ඒ වගේ නීතියක් අද මේ අවුරුදු 30ක් ගිහිල්ලා විශේෂයෙන් මේ මිලියන 5ක වගේ ප්‍රමාණයකට ඒ වගේ නීතියක් අදට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අවුරුදු 2කමාරක් තුල මේ වගේ තත්ත්වයක් ඇතිවීමට ව්‍යවසායකයෝ හා ව්‍යාපාරිකයෝ වශයෙන් අපේ කිසිදු වගවීමක් නැහැ. ඒතොර ඒ වගේ තත්ත්වයක් උඩ ඒ නීතිය මෙහෙම ක්‍රියාත්මක වීම විශේෂයෙන් අවුරුදු 25ක් 30ක් 40ක් තමන්ගේ ව්‍යාපාර කරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් තමන්ට ලැබුණු දෙයකින් කරගෙන ඇවිල්ලා තමන්ගේ වගවීමක් නැති අවස්ථාවකදී මේ බැංකු ආයතනයකට හෝ මූල්‍ය ආයතනයකට ඒ වගේ මුදලකට තමන්ගේ දේපල අහිමි වීම අපිට කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් ඒකින්ද ඒ අනපනත් මේ තත්ත්වානුකූලව වෙනස් වෙන්න ඕන. ඉතින් මේ සම්බන්ධයෙන් අපි රජයත් සියලු ආයතන නිලධාරීන් මේ සම්බන්ධව අපි දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ රටේ දැන් පවතින මේ ව්‍යවසායකත්වයේ නගා හිටවන්න. එහෙම නැති වුණොත් අර පුදුමයි අපේ මහාචාර්යතුමා කිව්ව විදිහට අපේ ලොකු කඩාවැටීමක් ඉදිරියේදී මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සිද්ධ වෙනවා. ඉතින් අපිට අවශ්‍ය ඒක කඩාවැටීම නෙමෙයි කඩාවැටීම නවත්තලා මේ තියෙන තැනින් කොහොමද අපි උඩට අරගෙන උඩට එන්නේ කියන එක තමයි අපිට තියෙන අවශ්‍යතාවය සහ උවමනාව. අපේ රටේ බදු ගැන මොකද්ද ඔබතුමා දරන මතය? විශේෂයෙන්ම මේ ඔබේ එකමුතුවේ ඉන්න අනිත් ව්‍යාපාරිකයෝ මොනවද බදු ගැන කියන්නේ? ඔව් ඇත්තටම දැන් සායකයෝ හා ව්‍යාපාරිකයෝ වශයෙන් අපි ඉන්නේ බදු ගෙවිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. මොකද බදු ගෙවීම තුළ තමයි රජය විසින් ලබා දෙන විශේෂයෙන් නොමිලේ ලබා දෙන අධ්‍යාපනය ළඟට සෞඛ්‍ය පහසුකම්. ඒතර ඒ සඳහා බදු ගෙවීම අත්‍යවශ්‍යයි. ඇත්තටම මහාචාර්යතුමා කිව්ව විදිහට ඒ බදු ක්‍රමය සරල වෙන්න ඕන. පැහැදිලිවම බදු ක්‍රමය සරල වෙන්න ඕන. ඒ වගේම එතුමා කියපු අනිත් දේටත් මම 100%ක්ම එකඟයි. ඒ ලැබෙන බදු පාරදෘශ්‍ය භාවයකින් මහජනයාගේ සුබසිද්ධිය සඳහා යෙද වෙන්න ඕන. එතකොට කෙනෙක් බොහොම ස්වේච්ඡාවෙන්ම බදු ගෙවීම සඳහා යොමු වෙනවා. ඒක ඇත්තටම ගැටලුවක් නැහැ. මොකද අපි සායකයෝ හා ව්‍යාපාරිකයෝ වශයෙන් අපේ පැහැදිලි බැඳියාවක් තියෙනවා මේකට බදු ගෙවිය යුතුයි කියලා. ඉතින් එතනදී මේ කරුණු දෙක පැහැදිලිතාවයකින් තියෙනවා නම් අපි ඒ සඳහා යොමු වෙන්න කැමතියි. ඒක ඇත්තටම ගැටලුවක් නැහැ. ඔබතුමා කියන්නේ මේ අපේ රටේ බදු ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් නැහැ. බදු හොඳයි. හරි විදිහට රටේ මේ මහ ජනතාවට බෙදා දෙනවා නම් ඒත් එක්කම සරල ක්‍රමයකට බදු අය කරගන්නවා නම් අර මෙතුමා කිව්වා වගේ බදු අයදුම් පත්‍රයේ සරල නම් බදු ක්‍රමය හොඳයි කියලාද කියන්නේ? ඔව් නෑ. ඒ කියන්නේ සරල බදු ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ඒ බදු ක්‍රමය තුලින් ලබා ගන්න බදු මුදල් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමේදී ඒකේ පැහැදිලි පාරදෘශ්‍ය භාවයක් තියෙන්න ඕන. ඒ දෙක විතරයිද ගැටලුව තියෙන්නේ? බොහෝ ව්‍යාපාරිකයෝ අපිට ඇහිලා තියෙනවා කියනවා මේ අපේ රටේ බදු බර බොහොම බර වැඩි. ඒ නිසා මේ ව්‍යාපාර කරන්න අමාරුයි. නෑ ඇත්තටම දැන් මේ අවස්ථාවේදී මේ මොහොත ගැන කතා කරොත් ඇත්තටම යම් බදු කීපයක්ම දැනට අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා යම් කියන්නේ ඇත්තටම ඒකත් ඒ අවස්ථාවේදී කරේ වර්තමාන රජයෙන් ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් බදු ඒ අවස්ථාව වෙනකොට තිබිච්ච ණය බදු කීපයක්ම මේ නැවැත්තුවා. ඒතකොට එතනදී ඒගොල්ලන් අවශ්‍යතාවය තිබුණේ අවස්ථාවේදී ඒ තුලින් ආර්ථිකය වර්ධනය කර ගැනීම. නමුත් අවාසනාවකට ඒ සමගාමීව තමයි මේ කොවිඩ් වසංගතය ආවේ. එතනදී තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ආදායම් බදු වගේ දෙයක් ඇත්තටම ගත්තාම මේ මෙතුමා කිව්ව වගේම ඒකේ සරල භාවයක් ඇත්තටම අවශ්‍ය වෙනවා. ඒ තුලින් තමයි මේ කටයුතු අපිට සාර්ථකව කරගන්න පුළුවන්කම. අනිත් එක තමයි මේ බදු ගෙවීම සඳහා යම් රාමුවක් තුළදී අපි කටයුතු කිරීමේදී සියලු ව්‍යාපාරිකයෝ ඒ සඳහා දායකත්වයක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතනවා නම් කොටසක් ගෙවන්නේ නැහැ කියලා. එතනදී අර ගෙවන කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇයි මම විතරක් ගෙවන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඒකේ සමානාත්මතාවයක් ඇති වෙන්න ඕන ව්‍යවසායික සහ ව්‍යාපාරික වශයෙන් අපි රටේ පිළිගත් ක්‍රමවේදය අනුව සියලු දෙනා බදු ගෙවීම සඳහා යොමු වෙන්න ඕන. ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක්ත් අවශ්‍යයි. හැබැයි මහේන්ද්‍ර මහත්මයා ඔය වාහන ආනයනකරුවන් ඒත් එක්කම විවිධ ව්‍යාපාර කරන අය කියනවා මේ බදු බර දරා ගන්න බෑ මේ රටේ කියලා.
ඔව් ඇත්තටම දැන් වාහන ආනයනය කියන එක අපි ගත්තොත් ඒක ඇත්තටම වෙනම කතා කර යුතු දෙයක් ඔබතුමා මේ පිළිතුරු දුන්නේ ඔබේ මේ ව්‍යාපාරයට සාපේක්ෂව විතරද? ඔව් අපි ඇත්තටම කතා කරේ විශේෂයෙන් දැන් වාහන ආනයනය කියන එක ගත්තොත් අනිත් අපේ මේ ඇතුළේ තියෙන අනිත් කටයුතුත් එක්ක ගත්තාම වෙනම දෙයක්. මොකද එක එක රටවල් අනුගමනය කරන විවිධ ක්‍රම තියෙනවා. තමන්ගේ රටවල් වලට වාහන වගේ දේවල් ආනයනය කිරීමේදී අය කරන තීරුබදු ගාස්තු සහ අය කරන කොච්චර ප්‍රසන්ටේජ් එකකින්ද අය කරන්න කියන එක. එතකොට ඒක එක එක රටවල් වල අනුව තීරණය වෙනවා. එතකොට දැන් මෙහෙදී විශේෂයෙන් මේ වාහන ආනයනය කිරීම තුලින් යම් විශාල මේ ප්‍රතිශතයක් ලැබීම තුල ඒක විශාල ප්‍රතිශතයක් එතනට දැමීම තුලින් අදහස් කරන්නේ වැඩි බදු ප්‍රතිශතයක් ආදායමක් රජයට ලබා ගැනීම. ඒක තමයි අත්‍තරම එතන අදහස් කරන්නේ. ඒතකොට අනිත් මාර්ග වලින් ඇහිරිලා තියෙද්දී විශේෂයෙන් වාහන වගේ දෙයකින් ගන්න පුළුවන් කියන අදහසෙන් තමයි ඉන්නේ. නමුත් මම හිතන්නේ දැන් ඉදිරි අවස්ථාවේදී ඉතිරි අවුරුද්දෙදිත් රජයේ සඳහත් යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකක් සහ ඒ වගේම දේශීයව වාහන එකලස් කරලා එකතු කරලා හැදීමේ ක්‍රියාවලියක් ඒ වගේ දේවල් වලට රජය යොමු වෙලා තියෙනවා කියන තමයි අපිට දැනගන්න තියෙන්නේ. මහාචාර්යතුමා මේ අපේ රටේ බදු ගැන ලොකු කතා බහක් තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා මේ බදු බොහොම වැඩි ටැක්ස් එක දරන්න අමාරුයි කියලා, විශේෂයෙන්ම ව්‍යවසායකින්. නෑ මෙහෙමයි උක අපි එහෙම කතා කරට දැන් සංවර්ධ රටවල ගත්තොත් එහෙම බදු 140ක්. ඒ කියන්නේ අපේ රටේ බද්ද කියන මේ දැන් සුඛෝභෝගී භාණ්ඩ කියන්නේ ඇත්තටම දැන් අපි දැන් පිටුම ගත්තට වාහන ආනයනය කියන එක දැන් අපේ රටට දරන්න පුළුවන්ද කියන එක තමයි අපි ඉස්සෙල්ලා බලන්නේ. ඒ කියන්නේ වාහන ඉතා අඩු මුදලට අපිට ගේන්න පුළුවන් නම් වාහන ගෙනල්ලා අපේ රටේ ගොඩ ගහනකොට අපේ මුදල්නේ විදේශ රටවලට යන්නේ. එතකොට අපි ඒක පාලනය කරගන්න ඕනේ. ඒක දැන් වාහනයක් කියලා කියන්නේ ගන්න පුළුවන් පුජ්‍යලයකට ගැලපෙන්න. අපි කියන්නේ හැම වාහනටම 400ක් බදු ගන්නෙ නෑනේ. ඒ කියන්නේ එක එක වාහන වලට එක එක කාණ්ඩයට බදු තමයි ගන්නෙ. අතිවිශාල මුදලක් ගන්නෙ අතිවිශාල මුදලක් ගෙවන්න පුළුවන් පුජ්‍යලයකින්. ඒ නිසා මම කියන්නේ බදු නරකයි කියනවා කියන්නේ හොඳයි කියන්නෙත් නෑ. නමුත් සාමාන්‍ය පුජ්‍යලයන්ට මං හිතන්නේ බදු බරේ ඊතරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද අර වක්‍ර බද්දක් නෙන්නේ. එතකොට ඒගොල්ලන්ට යනකොට එන්නේ. නමුත් අරකට යන්නේ බදු ගෙවන්න පුළුවන් අය තමයි. ඇත්තට මේක බද්ද සුඛෝභෝගී භාණ්ඩයක් ගන්නකොට ඒක ගෙවන්න පුළුවන් පුජ්‍යලෙක් තමයි මිලදී ගන්න. ඒතකොට එයාගෙන් ලොකු බද්දක් ගත්තට කමන්නේ. මොකද නැත්නම් රජය ගෙනියන්න රජයට ආදායමක් අවශ්‍ය නැහැ. මොකද රජය කියලා කියන්නේ අර මං ඉස්සෙල්ලා කතා කරන්නේ රජයේ මූල්‍ය පාලනයේ තියෙන ප්‍රශ්නයක් මේක තියෙන්නේ. බදු ගත්තට කමන්නේ ඒ බද්දෙන් ආපහු අපිට සහනයක් ලැබෙන්න ඕනේ. ව්‍යාපාරිකයට ලැබෙන්න ඕනේ. ඊට පාරිභෝගිකයට ලැබෙන්න ඕනේ. නමුත් දැන් අපි සංවර්ධ රටවල බදු ගත්තාම හරියට මේ බද්දෙන් කරේ මොකද්ද කියන එක පවා ඒගොල්ලෝ මහ ජනතාවට ඉදිරිපත් කරනවා. දැන් අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ කියන්නේ බද්ද අරගෙන එක්තරා පිරිසක් තමයි මේ බද්දෙන් ප්‍රයෝජනෙ ගන්නෙ. හැබැයි සමහර අපේ රටේ මිලියන 21ක් ඉන්නවා කියලා අපි කතා කරනවා ජනගහනේ. ඒ මිලියන 21කටම සහනයක් ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් අපි බදු බරක් කියලා අපි හිතන්නේ නෑ ඇත්තටම. දැන් බදු ගෙව්වේ නැත්නම් දැන් මම හිතන්නේ මාසෙකට 15000ක් විතර අපි බදු ගෙවනවා. මොකද අපේ වැටුපෙන් කැපිලා යනවා. දැන් ව්‍යාපාරිකයන්ගෙන් එහෙම වැටුපෙන් කැපෙන කතාවක් නැහැ. ඒතකොට එතුමන්ලට පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙන්න මේක තමයි බදු ක්‍රමය. මේක හරි සරලයි. එමෙතයි සරල ක්‍රමයක් හදන්න. හැදුවට පස්සේ ඊට පස්සේ මේ ව්‍යාපාරිකයන්ට අවබෝධයක් දෙන්න ඕනේ. අපි මේ බදු මුදලෙන් මෙන්න මේ තමයි දේ කරේ. මේ සහනේ බුදුමාලට අපි ලබලා දුන්නා. ඒතකොට කවුරුත් කැමැත්තෙන් බදු ගෙවනවා. ඒතකොට මේක බදු බරක් කියලා හිතන්නේ නෑ. මොකද රටේ ආර්ථික සංවර්ධනයක් අපිට පේනවනේ. පේනවා කියලා කියන්නේ සමස්ත ජනගහනයට මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. එහෙම ලැබෙන්නේ නැතුවම තමයි අපි කියන්නේ මේක බදු බරක් කියලා. ඉතින් ඒක රජයේ කාර්යභාරයක්. රජයේ කාර්යභාරය කියන්නේ ඔක තමයි. ඒක බදු අරගෙන ඒකෙන් පාරිභෝගිකයට නිෂ්පාදකයට ප්‍රතිලාභ ලබා දෙන්න ඕනේ. දැන් ජපානයේ වගේ රටවල අපි දැකලා තියෙනවා. දැන් අපි එක එක Facebook වල එහෙම දානවා. මෙන්න බලන්න ජපානයේ බදු ගෙවන පුජ්‍යලයට ලැබෙන සහනය කියලා. ඊට පස්සේ අපේ පුජ්‍යලයන්ට දාලා තියෙනවා කෝච්චියේ එල්ලිලා යනවා. බස් වල එල්ලිලා යනවා. ඉතින් ඒක දැක්කහම බදු ගෙවන පුජ්‍යලයට ඇත්තටම බදු ගෙවන්න කැමැත්තක් එන්නේ. අයි මොකටද අපි බදු ගෙවන්නේ? අපිට මොකද්ද ලැබිලා තියෙන සහනය කියලා. දැන් බස් එක නැග්ගහම හරියට පහසුවෙන් අපිට යන්න නැත්තම්, වෙලාවට බස් එකක් නැත්තම්, කෝච්චිය අපිට හිර වෙලා යන්න ඕන නම් එතකොට අපි මොකටද බදු ගෙවන්නේ කියලා පස්සේ ඊතර ව්‍යාපාරිකයෝ කල්පනා කරනවා. ඉතින් දැන් ඒගොල්ලන්ට සහනයක් ලැබෙන්නේ නැත්නම් අයි අපි මොකද බදු ගෙවන්නේ මොකටද?
ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ අපි මේ බදු මුදල් අරගෙන මෙන්න මේ දේ තමයි සහනේ ඔබතුමාලාට ලබා දුන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ අපෙන් බදු ගන්නවා වෙන්න දෙයක් නැහැ කියලා. අපිට රුපියල් 10-15000ක් මාසෙකට ගෙවනවා. ඉතින් අපිට පේන්නේ නැහැ මොකද්ද අපිට ලැබෙන සහන. අපිට නැතිුණත් අපේ සාමාන්‍ය ජනතාවට හරි සහනයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් මං හිතන්නේ මේක බදු බරක් නෙවෙයි කියලා මම නම් කියන්නේ. බද්ද උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ රජයේ. අරගෙන ඒක සහනේ ලබා දෙන්න ඕනේ අර දෙගොල්ලන්ටම. එතකොට කවුරුවත් කියන්නේ මේක බදු ගෙවන්න ඕනේ නැහැ කියලා අපි කැමැත්තෙන් ගෙවනවා. මහාචාර්යතුමා පහුගිය කාලවකවානුවේදී බොහෝ දෙනෙක් මේ අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී අද වෙනතුරුත් කියන කතාවක් තමයි මේ රුපියල අවප්‍රමාණය වීම. මොකද්ද මේ රුපියල අවප්‍රමාණය? නෑ මෙහිමයි ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා දැන් අපිට විදේශ විනිමය හිගයක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට රුපියල සඳහා තියෙන ඉල්ලුම පහළ ගිහින් තියෙනවා. මොකද අපේ රටේ බහන්න මිලදී ගත්තු තමයි රුපියලට ඉල්ලුමක්ද. දැන් ඇමරිකන් කාර්යෝ අපේ බහන්න මිලදී ගන්න කැමැත්තක් දක්වනවා නම් අපි ඒගොල්ලෝ අපේ රුපියල් ඉල්ලනවා. රුපියල් ඉල්ලනවා කියලා කියන්නේ රුපියලයගේ ඉහළ යනවා. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? අපේ බහන්න ඉල්ලන්නේ නැහැ. ඒ වුණාට අපි විදේශ වලින් බහන්න ඉල්ලනවා. ඒතර විදේශ වලින් අපි බහන්න ගෙන්නන්න අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඒතර අපි ඩොලර් වලට වැඩි ඉල්ලුමක් වෙනකොට අපේ රුපියල එන්න පහළට යනවා. ඒ කියන්නේ රුපියලේ යගේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්න දැන් අවුරුදු 5කට 6කට උඩදී අපි ගෙව්වේ සාමාන්‍ය ඩොලරයට රුපියල් 135. දැන් අද රුපියල් 200ක් විතර ගෙවනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ අපනයන ආදායම පහළ ගිහිල්ලා තියෙන එක. ඒ කියන්නේ අපේ භාණ්ඩ විදේශිකව මිලදී ගන්නෙ නැහැ. හැබැයි විදේශ වලින් අපි වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරනවා. ආනයනය කරන්න අපි ඩොලර් වැඩි ඉල්ලන්න අපේ රුපියල එන්න පහළට යනවා. ඒ කියන්නේ ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් අපේ අපනයන ප්‍රමාණය වැඩි කරලා ආනයන ප්‍රමාණය අඩු කරන්න අපිට ඇත්තටම අපේ රුපියලයගේ ඉහළට ගන්න පුළුවන්. ඕක තමයි අපි කතා කරන්නේ රුපියල බාල්දු වෙනවා කියලා. හැබැයි ඒක ඔකේ කතා කරනවා සමහර රුපියල කොහෙද බාල්දු වෙලා තියෙන්නේ රුපියලට 700ම තමයි තියෙන්නේ කියලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ විදේශ ගණන් වලදී වැඩි මුදල් ප්‍රමාණයක් විදේශ වලට ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් වලින්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔක තමයි අපි කතා කරන්නේ රුපියලයගේ අඩු වෙනවා කියලා. හොඳයි කාලාත්‍රේ කතා බහ තුළින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව බදු, කල්බදු සහ ණය. මහාචාර්යතුමා පහුගිය කාලේ අපේ රටේ නිරන්තරයෙන් මේ මුදල් අච්චු ගැහිම සිදු වුණා කියලා කියනවා. බිලියන ගණන් වලින් මුදල් අච්චු ගැහිම රටක ආර්ථිකයට කොහොමද බලපාන්නේ? ඔව් මෙහෙමයි දැන් මේ ඔය මුදල් අච්චු ගැහිම කියන එක සාමාන්‍ය රටක මුදල් අච්චු ගහන්න ඕනේ දලදේශීය නිෂ්පාදිතයට ගැලපෙන ආකාරයට. නමුත් මේක ඇත්තට මේ කුයිට් තත්ත්වය කියන එක හදිසි ආපු දෙයක් නිසා රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. ඒතකොට රජයේ තියෙන ආදායම එකතු කරගන්නත් බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් තාම අපි දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයකින් අඩු වෙලාද කියලා. මොකද ඒ වගේ අවස්ථාවේදී රජයේ ගනුදෙනු කර ගැනීම සඳහා අපිට රුපියල් අවශ්‍ය වෙනවා. එතකොට ඕක ඇත්තටම අර නව මූල්‍යවාදයේ කියන සංකල්පය මත ඉඳගෙන තමයි 1960 ගණන් වල ෆ්‍රීඩ්මන් ඉදිරිපත් කරපු ඒකේ එක්තරා කොටසක් විදිහට තමයි ඇවිල්ලා මුදල් අච්චු ගහන එක. අනික මේ මුදල් අච්චු ගහනවා කියන එක මේ කාලේ ලංකාව විතරක් නෙවෙයි. ඒ කියන්නේ ජපානෙත් අච්චු ගැව්වා. මොකද මේ අවස්ථාවේ අපිට වෙන ක්‍රමවේදයක් නැහැ මේ යන ක්‍රමවේදේ කරගෙන යන්න. ඒ නිසා මුදල් අච්චු ගැහිම හොඳයි කියලා අපි කියන්නේ භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා. මොකද නිෂ්පාදනයේ පහළ ගිහිල්ලා තියෙනවා. අපිට මුදල් ලැබෙන්න අපි වැඩිපුර භාණ්ඩ හා සේවා ඉල්ලනවා. ඒතර හැබැයි නිෂ්පාදකයන් පැත්තෙන් ගත්තොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා අඩුයි. අඩු නිසා මිල වැඩි වෙනවා. නමුත් මේ අවස්ථාවේ වෙන විකල්පයක් නැහැ රජයට. ඒ කියන්නේ මුදල් අච්චු ගැහිම හැර. ඉතින් ඒක නිසා තමයි මේ මුදල් අච්චු ගැහිම කරන්නේ. හැබැයි ඒක తాවකාලික ක්‍රියාවලියක්. ව්‍යාපාරිකින් විදිහට මේ තත්ත්වයේදී ඔබතුමන්ලා මේ තත්ත්වෙන් ගොඩ එන්න මොනවද යෝජනා කරන්නේ? ඔව්. ඇත්තටම මේ අවස්ථාවේදී තමයි විශේෂයෙන්ම අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ හැටියට කල්පනා කරොත් පහුගිය කාල සීමාව පහුගිය අවුරුදු ගාණක් තිස්සේ පිටිපස්සට බැලුවත් අපි ගින්වත් සහන ලබාගෙන නැගී සිටිය කොටසක් නෙමෙයි. නමුත් ව්‍යවසායකයෝ කියන්නේ. එතකොට නමුත් මේ වගේ මේ අවස්ථාවේදී ඒ සහනය අපිට
අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු වෙනවා. විශේෂයෙන්ම මේ අවුරුදු 2කමාරක් තුල ඇවිල්ලා දැන් අපි කියන්නේ අතරම අර විත්තියටම හේතු වෙලා තියෙන මේ වෙලාවේ. ඉතින් ඒකෙන්ද අනිවාර්යයෙන්ම අපිට මේ සහන ලැබීම අවශ්‍ය වෙනවා. ඉතින් අර අපේ මහාචාර්යතුමා මතක් කරා වගේම අපිත් මූලිකවම තියෙන දේ තමයි අපි මේ අරගෙන තියෙන මේ ණය පහසුකම් අවම වශයෙන් අවුරුදු 2කට හෝ 3කට කල් දැමීම කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපිට මේ අපේ මේ ව්‍යවසායක කටයුතු නැවත පටන් අරගෙන යන්න අපහසු වෙනවා. මොකද ඒ හරි නිසි මානසිකත්වයකින් ඒ තමන්ගේ ව්‍යාපාර සඳහා තමන්ගේ සියලු කටයුතු නිසියාකාරයෙන් කරගෙන යන්න ඒ වාතාවරණය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට මේ යම් තමත් ඇත්තටම මේ කාල සීමාවේදී ව්‍යාපාර පවත්වාගෙන ආපු ආකාරය අනුව එක එක ව්‍යවසායකයාගේ ප්‍රමාණාත්මකව තමන්ගේ ව්‍යවසායකත්වය ගැන බලලා ඒගොල්ලන්ට යම් සහනදායි පොලියකට කාරක ප්‍රාග්ධනයක් මේ අවස්ථාවේදී ඇත්තටම අවශ්‍ය වෙනවා. මම අර ඔබතුමීට ඉස්සෙල්ලා කිව්වා වගේම මොකද අපේ අතේ තිබුණ මුදල් වලින් තමයි මේ බොහොම අමාරුවෙන් මේ කාල සීමාවදී විශේෂයෙන් අපි ගත්තොත් පහුගිය අවුරුද්දක් විතර වගේ කාල සීමාවදී ගත්තොත් අරිනවා වහනවා ඒ වගේ කාල සීමාවදී විශේෂයෙන් අපේ සේවකයන් අපි රැකගෙන හිටියේ ඒ ආකාරයෙන්. ඉතින් ඒකින්ද අපිට පැහැදිලිව කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපි අර කතා කරපු මේ පරාටේ නීතිය කල් දැමීම අපි අතරම ඉල්ලලා තියෙනවා විශේෂයෙන් මේක ක්‍රියාත්මක කිරීම තව අවුරුදු 3කටවත් අඩුම තරමේ කල් දාන්න. ඒ වගේම මේ දාලා තියෙන සීමාවල් මිලියන 5 සීමාව අවම වශයෙන් මිලියන 100ක්වත් කරන්න. මොකද අද කාලෙට ගැලපෙන විදිහට මොකද 990 හදපු නීතියක් අවුරුදු 30කට පස්සේ අදට ගැලපෙනවා කියලා අපිට කවුරුත් අපිට ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒකින්ද ඒකේ සීමාව අපි මිලියන 100ක් දක්වා වැඩි කරන්න කියලා ඉල්ලන්න කියලා අපි ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම. ඒ වගේම අපේ මේ දේශීය ව්‍යවසායකත්වය නගා සිටුවීම. මොකද මේක අපේ රටේ කොඳුනාරටිය නම් ඒකට අපි විශේෂයෙන්ම මේ 2022 අයවැයෙන් සමගම ඉදිරි අයවැය වලදී අවම වශයෙන් 3%වත් මුදලක් මේ දේශීය ව්‍යවසායකත්වය වැඩි කිරීම සඳහා අයවැයෙන් වෙන් කරන්න කියන දේත් අපි විශේෂ වශයෙන් ඉල්ලලා තියෙනවා. මොකද ඒ තුලින් තමයි මේ කඩා වැටිච්ච දේවල් ටික නගා සිටුවීමෙන් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන තැනට රටක් වශයෙන් අපිට යන්නත් මේ ව්‍යවසායකත්වය වැඩි කරන්න තියෙන කරුණු ටික. එතකොට අනිත් පැත්තෙන් අපි ගත්තොත් රටේ අපි ඉන්න මේ දේශීය ව්‍යවසායකයෝ මේ වගේ බැරෑරුම් තත්ත්වයකදීත් මේ විදිහට අල්ලාගෙන මේ විදිහට ඉන්නකොට ඒ විදිහේ පහසුකමක් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඒකේ ප්‍රතිලාභයක් වශයෙන් නැවත මේ තමන්ම මේ දායකත්වය ලබා දීලා අපිට මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන් කියන එකේ අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒකින්ද ඒකට අවශ්‍ය මේ පරිසරය අපි මේ ඉල්ලන සහන ටික ලබා දීම තමයි ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපේ මේ වසර 2කමාරක් විතර කාලයේදී අපේ වගවීමක් නැතුව ඇති වෙලා තියෙන මේ අපි අරන් තියෙන ණය පහසුකම් සඳහා එකතු වෙලා තියෙන යම් පොලියක් තියෙනවා නම් ඒක කපා හැරලා ඒ අපි ලබාගත් මුදල යම් කාල සීමාවකට කල් දාලා ඒකට සාධාරණ පොලියක් සමගින් ඉදිරියට ගෙවාගෙන යන්න අපේ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කරලා රීෂෙඩියුල් කරලා ලබා දුන්නොත් අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ ව්‍යවසායකයෝ සියලු දෙනා ඒ සඳහා අපකැපවීමෙන් මේ කටයුතු ටික කරයි කියලා. ඇත්තටම අපේ රටේ අපේ විශේෂයෙන් මේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ බොහොම ඇඟේ බොහොම ගැම්මක් තියෙන දෙයක් කරන්න ඕනකමක් තියෙන පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට මේ අවශ්‍ය මේ පරිසරය තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පරිසරය හදලා දුන්නොත් අනිවාර්යයෙන්ම මේක අපිට අවුරුද්දකින් 2කින් 3කින් හොඳ තැනකට ගන්න පුළුවන් කියන දැඩි විශ්වාසකින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් නමුත් මේ අවස්ථාවේදී පැහැදිලිවම අපිට මේ සහයෝගය අපිට මේ සහන අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේට කලින් අපි එහෙම දෙයක් කොයිම අවස්ථාවකින්වත් අපි එහෙම ඉල්ලලා නැහැ. නමුත් මේ වෙලාවේ අනිවාර්යයෙන් මේ ලබා දී යුතුයි. එතනින් තමයි අපිට මේ නැවත නැගිටීම ආරම්භ කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. මහාචාර්යතුමා දැන් ව්‍යාපාරිකයෝ කියනවා ව්‍යාපාරිකයන්ට සහන අවශ්‍යයි කියලා. කොයි වෙලාවකත් මේ කාරණාව අපිට වැරදි කියලා කියන්න බෑ. වුන් ඉන්නේ මේ වෙලාවේ දැඩි අපහසුතාවයක. ව්‍යාපාරිකයන්ට සහන දෙන්න කොහොමද මේ රජයෙන් මුදල් උත්පාදනය කරන්න ක්‍රමයක් නැහැ මුදල් හොයාගන්න. නෑ මෙහෙමයි. දැන් රජයට පුළුවන් බැංකු වලට කියන්න පුළුවන් උපදේශයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අපි තව අවුරුද්දක කාල සීමාවක් දෙන්න.
ඒගොල්ලන්ට මේ පොඩිය සහ ණය ගෙවන්න මේ කාල සීමාව තව සහනයක් දෙන්න කියලා කියන්න රජයට පුළුවන්. මොකද එතකොට එතනදී රජයට පුළුවන් අයවැයෙන් යම්සි මුදලක් ඒකට වෙන් කරන්න. ඒකනේ රජයක් කියන්නේ. අයවැය ඉදිරිපත් කිරීමේදී අපි බලන්නේ ඉදිරි වර්ෂය තුළදී රටේ සංවර්ධනය වෙන්න වෙන්නේ කොහොමද කියන. එතකොට ව්‍යාපාරිකයන්ට ඒ කියන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමත් ඒක කෑල්ලක්. ඒක විය යුතු දෙයක් කියලා තමයි. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව අපි ඉගෙන උගන්වනවා කියන්නේ ඕකම තමයි. ඒ කියන්නේ දැන් අපි කතා කරනවා මේ මොකද්ද මේ small is beautiful කියලා. ඒකෙන් කතා කරන්නේ මොකද්ද? ඒ කියන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලින් තමයි අපිට අපි වගේ කියන්නේ සංවාද්‍ය විපත්තින රටක් දිනු කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි SME කියන concept. ඒකෙන් තමයි ඒ කියන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත දිනු කරන්නේ. මොකද අපිට මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කරන්න අපේ රටේ ඊතරම් ශක්තියක් නැහැ. මොකද විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. හැබැයි සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. අනික තමයි දැන් අපේ ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තොත් එහෙම ව්‍යවසායිකයෝ කියන එක ලංකාවේ ජනගහනයෙන් ගත්තොත් 2% විතර ඉන්නේ. හැබැයි තායිලන්තේ වගේ ගත්තොත් 28% විතර ඉන්නවා. ඒතකොට දැන් අපේ අධ්‍යාපනය තුලත් අපි දැකලා තියෙන දෙයක් තමයි අපි ව්‍යාපාරිකයෝ බිහි කරන්නේ නැහැ. අපි කරන්නේ මොකද්ද? උපාධාරින් බිහි කරනවා. බිහි කරලා ඒගොල්ලෝ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන රජයේ හෝ පෞද්ගලික අංශේ රස්සාවක් කරලා ඒ කියන්නේ අනුම්මතය යැපෙන ආර්ථිකයක් ඇති කරගන්න. එතකොට ඒකටත් රජයේ කාර්යභාරයක් තියෙනවා. අපි ව්‍යවසායිකව බිහි කරන්න ඕනේ. බිහි කරලා ඒගොල්ලෝ වැඩි කරලා ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සපයන එක තමයි මහා බැංකුවේ ප්‍රධාන රජයේ කාර්යභාරය. ඒතකොට රජයට පුළුවන් අයවැයේදී යම්සි මුදලක් වෙන් කරන්න. වෙන් කරලා කියනවා තව අවුරුද්දකට මේ ව්‍යාපාරික සුළු හා මධ්‍ය පරිමාණය ඕගොල්ලෝ ගෙවන්න ඕනේ මුදල්. ඕගොල්ලෝ මේ අවුරුද්ද ගියාට පස්සේ Tamanට සංවර්ධනය වෙන්න පුළුවන්. ඒතකොට ඔන්න ශක්තිය එනවා. ශක්තිය આવත පස්සේ මේ මුදල අපහු ගෙවන්න කියලා කියන්න පුළුවන්. එහෙම වුණොත් මං හිතන්නේ ව්‍යාපාරිකෝ ධෛර්යමත් වෙනවා. ඒත් එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේක ව්‍යාපාර ශාස්ත්‍රයෙන් අයින් වෙන්න පුළුවන්. අයින් වුණොත් මොකද වෙන්නේ? රට සම්පූර්ණ කඩා වැටෙනවා. ඕක තමයි වෙන්නේ. මොකද දැන් අපි කතා කරනවා ඇත්තටම පෞද්ගලික අංශය තමයි ඇත්තටම රජයේ ඇත්තටම මේ සංවර්ධනයේ එන්ජිම කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ පෞද්ගලික අංශයට පුළුවන් තරම් සහන දෙන්න ඕනේ. දැන් ඇත්තටම දැන් ලෝක බැංකුව සහ මේ IMF කියන්නේ පෞද්ගලික අංශයට සහන දෙන්න කියලා. ඒකේ රාජ්‍ය අංශය අඩු කරන්න කියලානේ කියන්නේ. ඒත් රාජ්‍ය අංශය අඩු කරනකොට පෞද්ගලික අංශය තමයි අපි සංවර්ධනය කරන්න ඕනේ. ඒකට කාර්යභාරය කරන්න වෙන්නේ රජය. රජය සහ මහ බැංකුව. ඉතින් ඒක නොකරනම පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. ඒතර ඒකට තමයි දේශපාලන අධිකාරියක් තියෙන්නේ. දැන් මහ ජනතාව ඡන්දෙ දීලා අවුරුදු 5කට පත් කරන්නේ ඒගොල්ලන්ට සැප විඳින්න නෙමෙයි මේ රට සංවර්ධනය කරන්න කියන එක. දැන් විදේශ රටවල අපි දිහා බලා ඉන්නකොට ඒගොල්ලෝ කරන්නේ ඒ කියන්නේ අවුරුදු 5ට බලය අරගෙන ඒගොල්ලෝ කියන මෙන්න මේ විදිහට අපි තමයි රට සංවර්ධනය කරන්නේ. ඒතොර ඒකේ ප්‍රධාන කාර්යභාරයක් පෞද්ගලික අංශය කියන්නේ ව්‍යාපාරිකයන්ට දෙන්න ඕනේ. එතකොට තමයි රට ඉබේම සංවර්ධනය. එතකොට අපිට රජයෙන් යැපෙන්න ඕන කමක් නැහැ. එතකොට විශාල වශයෙන් අපිට සේවා නියුක්තිය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික අංශයට අපිට සහන දෙනවා කියලා කියන්නේ සේවා නියුක්තිය වැඩි කරන්න පුළුවන්. දැන් අපේ සාමාන්‍ය රාජ්‍ය අංශේ ලක්ෂ 15ක විතර සේවකයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ මුදල් ගෙවන්න ගියාම කියන අපිට වැටුප් ගෙවන්න සල්ලි නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ව්‍යාපාරිකයට අපි සහන දුන්නාම. ඒතකොට ඒගොල්ලන්ගෙන් බිහි වෙන අපිට තවත් ව්‍යාපාරිකයෝ ඇති කරන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම අපි කියන්නේ ඉගෙන ගන්නකොටත් ඒ කියන්නේ අනුම්මත යැපෙන කෙනෙක් නෙමෙයි තමන් බොස් කෙනෙක් වෙන්න කියලා. ඒ කියන්නේ තමන්ට පුළුවන් වෙන්නේ යම්සි ව්‍යාපාරයක් ආරම්භ කරලා තවත් කීප දෙනෙක් රැකියාව දෙන්න. දැන් අපි අපේක්ෂා කරන්නේ මොකද්ද? රැකියාවක් ලබා ගන්න. අපි උපාධියක් දෙන්න ඕනේ විශ්වවිද්‍යාලේ. ඊටසේ රස්සාවකුත් දෙන්න ඕනේ. ඉතින් ඒ අන්නෙතනදී අපි බලන්නේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ අපේ අධ්‍යාපනය තුළ. ඒ කියන්නේ කවුරුත් මත යැපෙන පුජ්‍යලෙක් බිහි කරනවට වඩා තමන්ට තව කීප දෙනෙක් ඇත්තටම සේවා නියුක්ත කරලා තමන් ඒකේ ප්‍රධානියෙක් වෙන්න පුළුවන් ආර්ථිකයක් සකස් කරන්න පුළුවන් නම් ඒකේ කාර්යභාරය තියෙන්නේ රජයට සහ මහ බැංකුවට. ඉතින් ඒක වෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපේ රටේ තියෙන්නේ. මහාචාර්යතුමා පහුගිය කාලේ ඔය මේ පෝට් සිටි වගේ සංවර්ධන ව්‍යාපෘති ලංකාවේ ක්‍රියාත්මක වුණා නේ දේවල් වලින් මේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණාද? මෙහිමයි ඇත්තටම දැන් අපි යම්සි දෙයක් ආරම්භ කරනකොට අපි අපේක්ෂා කරනවා ඒකෙන් මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇත්තටම අපි අවංකවම කරනවද කියන. දැන් අපි හම්බන්තොට වරාය හැදෙනකොට අපි කිව්වේ මොකක්ද? අපේ ප්‍රධාන නාවික මාර්ගයේ කිට්ටුව තමයි මේ හම්බන්තොට වරාය තියෙන්නේ. එතකොට අපිට දැන් ඒ කියන්නේ විදේශ නැව් අපිට ගෙන්නගෙන ඒවට අපි තෙල් සැපයුවා නම් වෙනස් සේවාවන් සපයලා විශාල මුදලක් ලබා ගන්න පුළුවන් කියලා තමයි අපි කතා කරේ. හැබැයි ඒ වුණාට
අවසානයේ උනේ මොකක්ද? ඇත්තටම දැන් ඔය මේ හම්බන්තොට වරාය විකුණන්න ප්‍රධාන හේතුවක් තමයි අර චයිනා හාබර් කෝපරේෂන් කියන එක තමයි මේ ප්‍රදේශයේ තියෙන ඔය නාවික මාර්ගය පාලනය කරන්නේ. එතකොට ඒගොල්ලෝ කීවොත් විතරයි ඇත්තටම නැව්වෙන්නේ අපේ වරායට. අනික තමයි දැන් අපේ රටට එහෙම ශක්තියක් නෑ ඇත්තටම. ඒ කියන්නේ වෙන රටකට යන ඔය නැවක් ගෙන්න ගන්න පුළුවන් ශක්තියක් අපිට නෑ. ඇත්තට ඒවට විශාල පහසුකම් දෙන්න ඕනේ. දැන් ওই කොළඹ පෝට් සිටි එක හදනකොට දැන් අපි අපේක්ෂා කරන්නේ මුලේ මධ්‍යස්ථානයක් ඇති කරන්න ඕනේ කියනවා. හැබැයි දැන් අපි කොහොමද ඒ කියන්නේ මැද පෙරදිගත් එක්ක අපි කොහොමද මේක අපි තරම් කරන්න පුළුවන් මට්ටමක් අපිට තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකට තමයි දැන් අපි වරායක් හදනකොට අපි ශක්්‍යත අධ්‍යයනයක් කියලා එකක් කරනවානේ. ඒ ශක්්‍යත අධ්‍යයනය අපි හරියට කරා නම් ඇත්තටම අපිට ඒක ව්‍යාපාරයක් විදිහට දිනු කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ මේක දේශපාලන අරමුණක්ද කියන එක. ඉතින් අපි අපේක්ෂා කරන අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම පෝට් සිටිය දිනු කරලා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා. හැබැයි අපි අවංකවම කරොත් අපිට ඒක කරන්න පුළුවන්. නමුත් අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අවංක භාවය පිළිබඳ. ඒ කියන්නේ දැන් අපි දේශපාලනේ කතා කරාට ඒ කතා කරන දේ නෙවෙයි බලය ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ අවුරුදු 5ක් ඉඳලා ඊළඟ අවුරුදු 5ේදී හොඳ සටන් පාට ගෙනල්ලා හිටන් බලය ගන්නවා. හැබැයි අපි අවංකවම අපේ රට සංවර්ධනය කරන්න ඕනේ කියන එතන ඉඳන් අපි දේශපාලනය කරනවා නම් මම හිතන්නේ පෝට් සිටි එක ඇති අපිට රට සංවර්ධනය කරගන්න. ඒක තමයි ඇත්තටම යථාර්ථය. කාලාත්‍රේ කතා බහ තුලින් අද අපි කතා කරමින් ඉන්නේ බදු, කල් බදු සහ ණය පිළිබඳව. දැන් මේ මහේන්ද්‍ර මහත්මයා මේ රජයේ විසින් නානයනික භාණ්ඩ සීමා කරන කතාවක් තියෙනවා. ආනයන සීමා කරන්න යනවා. මේ தত্ত্বය මේ කොහොමද ව්‍යාපාරිකයන්ට බලපාන්නේ? ඔව් ඇත්තටම එතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන රටට අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව තමයි ඒක කරන්න ඕනේ. ඒ වගේම ඒ වගේ යම් කොටසක් අපේ නිෂ්පාදනය රටේ කරන්න පුළුවන් නම් යම් විදිහකට ඒවා යම් තහනමක් සහිතව කරාට ගැටලුවක් නැහැ. නමුත් අපේ රටේ ඒක නිෂ්පාදනය කරන්න අපහසු නම් සහ ඒකේ පරිභෝජනය ලංකාවේ වැඩි නම් ඒවා එකපාරටම සම්පූර්ණම 100%කින් නැවැත්තුවොත් එතනදී පැහැදිලිවම රටේ අතරම ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒකට ක්‍රමවත්ව වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. එහෙම යම් භාණ්ඩ ගෙවිනවීම නැවැත්වෙනවා නම් ඒක කොයි ආකාරයෙන්ද කරන්න කියන එක. ඒක ගොඩක් වෙලාවට අපිට දැනෙන දේ තමයි හැම දෙයක්ම පැය 24න් කරන්න නැවැත්වීම තුල සහ පැය 24න් වෙනස් කිරීම තුල අපි බලාපොරොත්තු නොවන ආකාරයට ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක නෙමෙයි අත්‍තරම විය යුත්තේ. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා අධ්‍යයනයක් කරලා අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් අරගෙන ඒ අනුව තමයි ක්‍රියාත්මක වීම කරන්න ඕන. ඒ වගේම යම් දේවල් තියෙනවා ඇත්තටම අපිට දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට කරන්න ඕන දේශීයව නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික හරියට අපිට ලබා දුන්නොත් දේශීය ව්‍යවසායකයෝ අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා. ඒගොල්ලෝ කැමති හොඳ නිෂ්පාදනයක් කරලා වෙළඳ පොළට දෙන්න. එතකොට ඒ සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කරන්න ඕන. ඉතින් ඒක පුළුල් අධ්‍යයනය කරලා අවශ්‍ය කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තුලින් තමයි අපි අපිට මේ අවශ්‍ය රටේ ව්‍යවසායකත්වය වැඩි කරන්න පුළුවන් බොහොම සරල ක්‍රමවේදය. මහාචාර්යතුමා අපේ රටේ මේ ආර්ථිකය ගැන කතා කරද්දී පහුගිය දවස්වල හැමෝම කතා වුණා අපේ රටේ පුද්ගලයන් රැසකගේ හෙළිදරව් නොකරපු මුදල් විදේශ බැංකුවල සහ වෙනත් තැන්වල ආයෝජනය කරලා තියෙනවා කියලා. සමහර විට කළු සල්ලි නොවුනත් හෙළිදරව් නොකරපු මුදල් මේ ආකාරයට තැන්පත් කරලා තින්නේ අපේ රටේ තියෙන බදු පිළිබඳ බීතිකාව නිසා කියලාත් කියනවා. හෙළිදරව් නොකරපු මුදල් බදු බීතිකාව මේ වගේ දේවල් කොහොමද මේ අපේ ආර්ථිකයේ පවතින ගැටලුවට පාදක වෙන්නේ? මෙහෙමයි දැන් ඔය හෙළිදරව් නොකරපු මුදල් කියන ඒවා ඒ මොන මුදල්ද කියලා ඉතින් අපි හරියටම තාම දන්නේ නැහනේ. දැන් මොකද අර ඒවා ඉතින් විදේශ රටක මාධ්‍යයක් අපිට කියපු දේවල් නේ අපි කියන්නේ. නමුත් දැන් මම දන්නේ රජයේ කොතරම් දුරට අවංකවම මේ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවද නැද්ද කියලා. හැබැයි අපි කියන්නේ එහෙම දේවල් තියෙනවා නම් පරීක්ෂණ කරලා හොයලා බලලා
ඒවා අපේ රටේ මුදල් ගේන්න ඕනේ. එතකොට අපේ රටේ සංවර්ධනයට ඒව පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපේ රටේ කිසිම පුජ්‍යලයකට ඒ කියන්නේ නීතිමය නොවන ආකාරයේ මුදල් හම්බ කරන්න විදියක් නැහැ. ඒ මුදල් හම්බ කරලා විදේශ රටක තැන්පත් කරා නම් ඒව අපි නීති අනුකූලව අපේ රටට ගන්න ඕනේ. මොකද අපේ මහජනතාවගේ සල්ලි. ඒ සල්ලි අරගෙන අපිට පුළුවන් රටේ සංවර්ධනයට පාවිච්චි කරන්න. හැබැයි අපි දන්නේ නැහැ මෙවුවා ඔය කියන කතා කොතනවත් තාම අපිට ඔප්පු කරන්න ක්‍රමවේදයක් නැහැනේ. අපිට එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් කවුරු හරිගේ එහෙම නීත්‍යානුකූල නොවන විදියට මේ මුදල් හම්බ කරලා තියෙනවා නම් ඒව ලබා ගැනීමේ කාර්යභාරය තියෙන්නේ රජයට. ඒතකොට රජයට පුළුවන් නීතිමය වශයෙන් මේ මුදල් ගෙනල්ලා රටේ සංවර්ධනයට පාවිච්චි කරන්න. ඒක තමයි යතයි. නමුත් අපි දන්නේ ඕකේ ඇත්ත නැත්ත කියන එක තාම අපිට හරියට ඔප්පු කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක ඔප්පු කරගන්න පුළුවන් නම් ඒව ඇත්තටම නීත්‍යානුකූල නොවන සල්ලි නම් රජයට පුළුවන් නීත්‍යානුකූල කරලා ඒව රටේ සංවර්ධනයට පාවිච්චි කරන්න. හොඳයි, කාලාත්‍රේ කතා බහ තුලින් අපි විරාමයක් ලබා ගන්න සූදානම්. මේ අපි ලබා ගන්න අවසන් විරාමය. මේ විරාමයෙන් පස්සේ අපි යලිත් කතා කරනවා බදු, කල්බදු සහ ණය පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරේ බදු, කල්බදු සහ ණය පිළිබඳව. අපේ රටේ ආර්ථිකය ගැන මේ කාලේ ලොකු කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වෙලා තිනවා. ඒත් එක්කම බොහෝ දෙනෙක් මේ ආර්ථික තත්ත්වයත් එක්ක කියන්නේ අපේ රටේ ඉන්න බොහොම අමාරුයි කියලා. ඒත් එක්කම රටක් විදිහට අපි ලබාගෙන තියෙන ණය පිළිබඳවත් බොහෝමයක් දෙනෙක් කතා කරනවා. ඉතින් අපි අද ඒ නිසාම කාලාත්‍රේ කතා බහ තුලින් ණය ගැන කතා කරන්න කල්පනා කරා. අද අපි තෝරගත්ත මාතෘකාව බදු, කල්බදු සහ ණය. මහාචාර්යතුමා රටක් විදිහට අපිට අනාගතයේදී විකුණලා මුදල් උත්පාදනය කරගන්න ලොකු සම්පත් ඇත්තෙත් නැහැ. සමහර විට ලෝකයේ අනිත් රටවල් අපිට ණය දෙන්න ඉදිරිපත් වෙන එක්කුත් නැහැ. අපි දැනටමත් අධික ලෙස ණය බරින් ඉන්න රටක් නිසා. ඒ වගේම අපිට සහනාධාරත් ලැබුණේ නැත්නම් අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ? අපිට මෙහෙම ඉදිරියක් තියෙයිද? නෑ මෙහෙමයි. දැන් ඇත්තටම දැන් අපේ රටේ හැම කෙනාම අවංකවම වැඩ කරනවා නම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයේ කට්ටිය ව්‍යාපාරය කරගෙන යනවා නම් රාජ්‍ය ඒගොල්ලන්ට සහන ලබා දෙනවා නම් ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්. ඔබතුමා මේ කියන්නේ මේ රටේ මේ තියෙන මේ ආර්ථික අවපාතය, මේ ආර්ථිකයේ තියෙන ගැටලු වලින් අපේ රට බේරගෙන අපිත් ගොඩ යන්න පුරවැසියන් විදිහට අපිටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා. ඔව් අපිට විශාල වගකීමක් තියෙනවා. දැන් මම සේවය කරන තැන මම හරියට සේවය කරනවා නම් මට ඒ ආයතනෙ ගොඩ ගන්න පුළුවන්. ඒතර ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයන්ට පුළුවන් නම් තමන් අවංකව කරන්න. හැබැයි එතනදී රජයේ කාර්යභාරයක් තියෙනවා. එතන ඒ කියන්නේ මිනිස්සුන්ට මේක වගකීම දීලා අපි පැත්තකට වෙන්නත් බෑ. ඊට පස්සේ අපිට රජයට ඒ වගකීම දීලා පැත්තකට වෙන්නත් බෑ. හැම කෙනාගේම වගකීමක් තියෙනවා රට කොහොමද සංවර්ධනය කරන්නේ. දැන් කුෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න අය කුෂිකර්මාන්ත දියුණු කරන්න ඕනේ. කාර්මික ක්ෂේත්‍රයේ ඉන්න අය කර්මාන්ත දියුණු කරන්න ඕනේ. ඒතර සේවාංශ ඉන්නවනේ යම්සි පුජ්‍යලෙකට ඒ සේවාංශ දියුණු කරන්න ඕනේ. පෞද්ගලිකාංශයයි පෞද්ගලිකාංශයේ තියෙන ව්‍යාපාර දියුණු කරා. හැබැයි එතනදී රජයේ මැදිහත් වෙලා ඒගොල්ලන්ට පහසුකම් සපයන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන ගියොත් අපිට දැන් ඔය කියන කතාව අපිට විතරක් නෙවෙයි විදේශ රටවලටත් තියෙනවා. දැන් අපි කියනවනේ දැන් අපි රට දාලා යන්න ඕනේ කියලා. දැන් රට දාලා ගියාට ඒ රටවලුත් අද රටවල් වැටිලානේ තියෙන්නේ. දැන් සංවර්ධ රටවලට දැන් යන්න තහනම් කරලා තියෙන්නේ. ඒතර අපි ගිහිල්ලා ඒ රටේ මොනවද අපි කරන්නේ? ඒකට අනික දැන් ලංකාවේ මිලියන 20ක් වෙන මිලියන 20කම යන්නද? බෑනේ අපිට එහෙම යන්න බෑ. ඒක බොරු කතාවක්. දැන් අපිට අවංකවම අපේ රටේ දැන් අපි දැන් ඉපදිලා අවුරුදු 25 30ක් ජීවත් වෙලා ඔය 25 30ක් ගිහිල්ලා හිටන් රටකට ගිහිල්ලා අපි මොනවද කරන්නේ? මොකද අපි දැන් එන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ අවංකවම නම් රට සංවර්ධනය කරන්න අපිට හැඟීමක් තියෙනවා නම් මේක අපේ රට කියලා හිතනවා නම් මං හිතන්නේ කොහෙවත් යන්න ඕනේ මේ රට ඇති. අපි කියන්නේ ගලක් උඩ යම්සි දෙයක් භෝගයක් දැම්මත් පැලවෙනවා කියලානේ අපි කතා කරන්නේ. ඒ තරම් හොඳ සරු පසක් තියෙනවා, අවශ්‍ය ජලය තියෙනවා, අවශ්‍ය දේශගුණික දේවල් තියෙනවා. ඉතින් ඇත්තට මිනිස්සු අවංක වෙලා ඒ කියන්නේ හැම වෙලාවෙම අර ආත්මාර්ථකාමී හැඟීම් බැලුවොත් තමයි රට යන්න ඕනේ කියලා මිනිස්සු කතා කරන්නේ. එහෙම දෙයක් මං හිතන්නේ ඔය රටවල් වලට ගියත් ඉතින් අපිත් රටවලට ගිහිල්ලා තිනවා. අපි දන්නවා ඒ රටවල් වලට ගියාට පස්සේ අපි දෙවෙනි තුන්වෙනි ජාතිය මට්ටමට වැටෙනවනේ. අපිට එහෙම නෑනේ මේක අපිට වවක්ක කියන්නේ මේ අපේ රට. අපේ රට කියන්නේ දේශපාලඥයන්ටත් හැඟීමක් තියෙන්න ඕනේ. ඉන්න පුරවැසියන්ටත් හැඟීමක් තියෙන්න ඕනේ. ව්‍යාපාරිකයන්ටත් හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට මං හිතන්නේ මේ අනික දැන් මේ කොවිඩ් කියන එක මේ එකපාරට ආපු දෙයක්නේ. ඒක ආවා කියලා ඉතින් මේක හැමදාම මං හිතන්නේ අවුරුදු 100 කමාරක් තියෙන දෙයක් නෙවෙයි. තමන්ට තමාස දෙක තුනක වෙන්න පුළුවන්, අවුරුදු දෙක වෙන්න පුළුවන්, මේ තත්ති පහ වෙලා යන්න පුළුවන්. ඒතර ඒ කාලය තුල අපි ටිකෙන් ටික අපි නැගී සිටින්න බලන්න ඕනේ. ඒ කියන්නේ කුෂිකර්මාන්තය දිනු කරා නම් අපිට ආහාර ගියක් එන්නේ නැහැ.
ඒ වගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ව්‍යාපාර කටයුතු හොඳට කරගෙන ගියොත් එහෙම අපිට පුළුවන් විදේශ වෙළඳපොළට අවශ්‍ය හොඳ භාණ්ඩ නිෂ්පාදනය කරලා යවන්න. ඒතර අපි දේශ වෙළඳපොළේ තරම් කරලා අපිට මුදල් ගේන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වය මං හිතන්නේ එහෙම අපි බිය යුතු දෙයක් නෙවෙයි. කියන්නේ මේ රට වැටෙනවා කියලා අපි අර හැම වෙලාවෙම බලන්නේ ඍණ පැත්තෙන්නේ. එහෙම බලන්න හොඳ ඍණාත්මක බලන එක නෙවෙයි අපි ධනාත්මක හිතන්න ඕනේ. හැම අපි ධනාත්මක චින්තනය කියලා අපි ඉගෙනුවට අපේ මනසේ ඒක නැහැ. ඒ කියන්නේ අපි කතාවට කියන ධනාත්මෙන්න හැබැයි අපි හැම කෙනාම ධනාත්මක හිතනවා නම් අපිට පුළුවන් මේ රට දිනු කරන්න. මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ රටේ. රටේ අනික තමයි දැන් එහෙම වැටිච්ච රටකුත් නෙවෙයි මේක. මේක මේ తాවකාලිකද අපි කියන්නේ මේ ඉක්කාවක් ආවා වගේ දෙයක් මේක. මේක ටික කාලෙකින් පස්සේ ආපහු අපිට අපේක්ෂා කරන්න බුල රට සංවර්ධනය කරන්න. හැබැයි අවංකත්වයේ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. හැම කෙනාම අවංක ඒ කියන්නේ දේශපාලඥය අවංක වෙන්න ඕනේ. රාජ්‍ය සේවකයා අවංක වෙන්න ඕනේ. පෞද්ගලිකාංශ ව්‍යාපාරික සියල්ල අවංක වෙලා කටයුතු කරනවා නම් මම හිතන්නේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා තමයි මගේ නම් අදහස. ව්‍යාපාරිකෙක් විදිහට ඔබ මොනවද යෝජනා කරන්නේ? ඉස්සරහදී අලුත් අවුරුද්ද එනවා, අලුතෙන් වසරක් උදා වෙනවා. ව්‍යාපාරිකයන් විදිහට මේ නැවුම් වෙනස්කම් බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවද යෝජනා කරන්නේ? ඔව් ඇත්තටම මම මුලින්ම මහාචාර්යතුමා කියපු කරුණු සම්බන්ධයෙන් හැම කරුණක් සම්බන්ධයෙන්ම මම එකඟ වෙනවා. ඇත්තටම දැන් මේ වෙලාවේ අපි ව්‍යවසායිකයෝ හැටියට යම් තීරණයක ඉන්නවා විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වය පහුවෙලා නැවත මේ ව්‍යවසායකත්වය පටන් ගන්න පුළුවන් අවස්ථාවකදී අපි ඔක්කොම ඉන්නවා නව ජවයකින් මේ කටයුතු ටික ආරම්භ කරලා අපිට කරගෙන යන්න පුළුවන් කියන ආත්ම ශක්තියක් අපි හැමෝගෙම තියෙනවා. එතකොට අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අර මෙතුමා කිව්වා වගේම විශේෂයෙන් රජය සහ බැංකු අපේ මේ තියෙන තත්ත්වය ගැන කළ බලලා විශේෂයෙන් මේ සහන සැලසීම තමයි අත්‍තරම අවශ්‍ය වෙන්නේ. ඒ තුලින් විශේෂයෙන් මේ ව්‍යවසායකයෝ වශයෙන් අපි අපේ යුතුකම් කොටස කරමින් අපේ රටට මේ අපේ ලබා දෙන දායකත්වය තවදුරටත් ඉදිරියට වැඩි කරන්න පැහැදිලිවම අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ඒ වගේ බලාපොරොත්තු ගොන්නක් සමග තමයි අපි ඉන්නේ. ඒ වගේම අපි ගාව මේ සේවය කරන විශාල පිරිසක් ලක්ෂ 50කට වැඩි පිරිසක් ඉන්නවා. ඒතකොට මේ සියලු දෙනා මේ පවුල් සියලු දේ රැකගෙන යන්න අපි අපේ දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. ඒක අපිට කරන්නත් පුළුවන්. එතකොට අපිට මේ අවශ්‍ය වෙන මේ සහන ටික මේ අපිට අවශ්‍ය වෙන මේ වටපිටාව පරිසරය හදලා දෙන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම මේ රජයෙන් අතරම බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නොකරුණොත් තමයි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ අපි ව්‍යවසායකයෝ වශයෙන්. ඉතින් ඒකින්ද ඒ සහන අපිට ඉදිරි කාල සීමාවෙදී මහ බැංකුව ප්‍රධානයෙන් සහ අනිකුත් බැංකු විශේෂයෙන්ම මේ පහුගිය කාල සීමාවෙදී ගත්තොත් දේශීයව බැංකු විශාල වශයෙන් ලාභ උපයලා තියෙනවා. එතකොට ඒ ලාභය උපයලා තියෙන්නේ ඇත්තටම මේ දේශීය ව්‍යවසායකත්වය තුලින්. එතකොට ඒ වගේ එවැනි අවස්ථාවක මේ වගේ බැරෑරුම් අවස්ථාවකදී බැංකු සහ මහ බැංකුවට සහ රජයට පැහැදිලි යුතුකමක් තියෙනවා මේ ව්‍යවසායකයෝ මේ වගේ අවස්ථාවකදී රැක බලා ගන්න. ඒ තුලින් තමයි අපිට මේ අපේ මේ ව්‍යවසායකත්වය නැවත ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපිට ඇත්තටම තියෙනවා. අපි කිසිදු ඒක ගැටලුවක් නැහැ. නමුත් අපිට ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්න කියන එක තමයි අපිට මතක් කරන් තියෙන්නේ. ඒ තුලින් තමයි අපිට අපේ මේ ඉදිරියේදී ඇති වෙන නව පරපුරත් එක්ක ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මහාචාර්යතුමා කියපු තව කරුණක් සම්බන්ධව මම අදහස් පළ කරන්න කැමතියි. ඇත්තටම අපේ විශේෂයෙන් අපේ පාසල් විෂය ධාරාවේ ඇත්තටම නැහැ මේ ව්‍යවසායකත්වයට යොමු කිරීමේ තැනක් නැහැ. අපේ අපොස සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් එහෙම තැනක් ඇත්තටම නැහැ. ඉතින් මං හිතන්නේ අපි රටක් වශයෙන් දියුණු වෙනවා නම් ඒ ව්‍යවසායකත්වය කියන එක ඇත්තටම මේ පාසල් තුලට ඇති කරන්න ඕනේ. එතකොට ඇත්තටම පාසලෙන් එළියට එනකොට ඒ සඳහා කැමති දරුදැරියෝ ඒ සඳහා යොමු වීමක් සිද්ධ වෙනවා. ඒතර නැත්තම් වෙන්නේ ඇත්තටම අර තුමා කිව්වා වගේම කීප දෙනෙක් සමහරු කැම්පස් යනවා සමහරු ඒක දේවල් වලට යොමු වෙනවා. ඒ තුලින් අපේ මේ බලාපොරොත්තු වෙන රටේ ව්‍යවසායක සංවර්ධනය බලාපොරොත්තු වෙන තත්ත්වයට ගන්න බැරුව යනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඉදිරියේදී ඒ සඳහාත් යම් වැඩපිළිවෙලක් සැකසෙයි කියන අපි බලාපොරොත්තු වෙනවා.
මහාචාර්යතුමා මට ඔබතුමාගේ මේ පෙර ප්‍රශ්නට ලබා දුන්න පිළිතුර බොහොම පැහැදිලි. අපි පිළිගන්නවා අපි හැමෝම අවංකවම අපේ රාජකාරිය නියැලුනොත් අපිට මේ තියෙන ආර්ථික තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන්. හැබැයි අපිට අතීතය අමතක කරන්න බෑනේ. ගෙවුම් ශේෂ තියෙනවනේ. අපි දැඩි ලෙස පීඩනට ලක් වෙන්නේ ගෙවුම් ශේෂ නිසා. දැන් අපි අනාගතය වෙනුවෙන් අවංකව වැඩ කරන ගමන් යමක් කරගත්තත් ගෙවුම් ශේෂවල බර එහෙම පිටින්ම තියෙනවා. ඒ සඳහා මොනවද ඔබතුමා යෝජනා කරන්නේ? ඒක තමයි දැන් අපි අපනයන දියුණු කරොත් එහෙම අපිට අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් නේ. ඒතර අපනයන ආදායම වැඩි වෙනවා කියන්නේ ගෙවුම් ශේෂ ප්‍රශ්නේ නිකම් විසඳෙනවා. දැන් අද වෙලා තියෙන්නේ අපි අපනයන කරන භාණ්ඩ වලට හොඳ වෙළඳපළක් නැතිකම. එතකොට තමයි දැන් අර පැරණි වෙළඳපළවල මතම රඳා දැන් අපි තේ යවන්නේ මැද පෙරදිගට අපි අලුත් වෙළඳපළවල් හොයන්න පුළුවන්. හැබැයි ඒකට තමයි තානාපති සේවාවක් කියලා එකක් තියෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ මොකද? තානාපතිවරයෙක් කියලා ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ සැප විඳලා එනවා. හැබැයි රට වෙනුවෙන් මොකද්ද කරේ කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඒතකොට ඒකට රජයට තියෙන ඒ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒගොල්ලෝ බලන්න ඕනේ මේ පුජ්‍යලයා ගිහිල්ලා අපේ රට වෙනුවෙන් මොනවද කරේ ඒ රට තුල. දැන් අපි මෙහෙම හිතන්නේ දැන් දේශපාලනයෙන් පරාද වුණාට පස්සේ එයා තානාපති කරලා රටකට ඇරියට එයා ගිහිල්ලා අපේ රට වෙනුවෙන් කතා කරන්නේ. මොකද එයා බලන්නේ අර අවුරුදු 3-4 ඉඳලා සැප විඳලා ඉන්න එක. අන්න එතනයි මගේ අර අවංකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අපේ තියෙනවා. දැන් කියන්නේ අපිට ජාතියක් විදිහට අපි ශ්‍රී ලාංකික විදිහට හිතනවා නම් අපිට මේ රට දිනු කරන්න ඕනේ. අපේ අනාගත පරම්පරාවට මේ රට තියන්න ඕනේ කියලා අපි හිතනවා නම් මම හිතන්නේ ගෙවුම් ශේෂ ප්‍රශ්නේ කියන එකත් ඇත්ති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ භාණ්ඩවල සමහරට ගුණාත්මක භාවයේ තියෙන ප්‍රශ්නයක්. දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයට අවශ්‍ය පරිශ්‍රණ කරන්න අවශ්‍ය ආධාර දෙනවා නම් රජය දැන් අපේ රටේ ගත්තොත් එහෙම ඒ කියන්නේ ආයවැයෙන් 100.2ක් විතර වාගේ තමයි වෙන් කරන්නේ මං හිතන්නේ පරිශ්‍රණ හා සංවර්ධනය සඳහා. දැන් ඕනම රටක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක. ඒ කියන්නේ පරිශ්‍රණ සහ සංවර්ධන අතර ලොකු සම්බන්ධයක්. දැන් පරිශ්‍රණයක් කරොත් තමයි ව්‍යාපාරිකට අලුත් දෙයක් ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. දැන් සංවර්ධන රටවල 10%ක් 15ක් වෙන් කරනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ පරිශ්‍රණ සංවර්ධන සඳහා. අනිත් දැන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ පරිශ්‍රණ කරනවා. පරිශ්‍රණ කරාට ඒ වගේ ප්‍රතිඵල එළියට ආවට ඒව රජේ පාවිච්චි කරන්නේ නැහැ. දැන් මොකද රජයේ අරමුණ තියෙන අවුරුදු 5කට මොකක් හරි කරලා බලයේ ඉන්න. ඊළඟ අවුරුදු 5ේදී කොහොමද බලයට එන්නේ කියන. එතකොට අර නිකන් తాවකාලික මොනවා හරි එක ප්‍රසිද්ධ වෙන්න මොනවා හරි ඉදිරිපත් කරාට මේ රට සංවර්ධනය කරලා අපි ඉන්න ඕනේ කියන එක පිළිබඳව ඒගොල්ලන්ට එහෙම හැඟීමක් නැහැ. ඒක ගෙවුම් විශේෂ ප්‍රශ්නය කියලා කියන්නේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් නම් අපිට ආනයන කරන ප්‍රමාණය සීමා කරලා අපරටය තුළ යම්සි භාණ්ඩා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපිට ඇත්තටම ගෙවුම් විශේෂ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද අපි අපනයන ආදායම වැඩි ආනයන වියදම අඩු කරගන්න පුළුවන්. දැන් අපිට දැන් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන්නේ සමහර අමුද්‍රව්‍ය ආනයනය කරන්න. දැන් අපේ රටේ දැන් විවෘත ආර්ථිකය යටතේ හැමදේම ආනයනය කරනවා. ඇත්තටම දැන් අපි වීවගාව ගත්තොත් දැන් බීලුණු කියලා කියන්නේ දැන් බොල්ල මාතලේ පැත්තේ ඕනතරම් බීලුණු වගා කරන්න පුළුවන්. දැන් අපේ රටේ කරන්නේ ඒව වගා කරන්න ඒ ගොවියන්ට පහසුකම් දෙන්නේ නැතුව අපි කියන්නේ ඒ කියන්නේ ඉන්දියාවෙන් හරි පාකිස්තානෙන් හරි බීලුණු ආනයනය කරනවා. එහෙම නැත්නම් ඒව ආනයනය කරන්නේ අර ගොවියන්ගේ අස්සෙන්න වෙළඳපොළට එන අවස්ථාවේදී. අපිට පුළුවන් නම් ඒක අපේ රට තුල නිෂ්පාදනය කරලා හැබැයි අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ අපි බලන්නේ කොහෙන් හරි මොනවා හරි කාලා බඩ පුරව ගන්න මිසක් අපේ රටේ දේශීය නිෂ්පාදනයේට තියෙන අර කියන්නේ ලෝකල් කියලා නිකන් අපි පහත් කිරීමක් තියෙනවනේ. අන්න ඒකත් අපි ටිකක් අපේ මිනිස්සුන්ගේ මනස හදන්න ඕනේ දේශීය දේවල් අගය කරන්න. එහෙම වුණොත් මං හිතන්නේ අර විදේශ වලින් ගේන භාණ්ඩ අපිට සීමා කරගන්න පුළුවන්. ඒතකොට ඔය ගෙවුම් විශේෂ ප්‍රශ්නේ නැත්නම් අපිට ඇත්තට මේක අඩු කරගන්න පුළුවන්. මොකද අපනයන ආදායම වැඩි වෙනවා ආනයන වියදම අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ගෙවුම් විශේෂ ප්‍රශ්නේ ඉබේම විසඳෙනවා. ඒක තමයි මං හිතන්නේ තියෙන විසඳුම. ආචාර්යතුමා අපි දකිනවා අපි මේ විදේශ වලින් ලබාගත් ණයවලට හිලව් වෙන්න අපේ රටේ විවිධ ස්වභාවික සම්පත් විවිධ ස්ථාන විකුණන අවස්ථා. ඒ අවස්ථාවල අපිට මේ විකුණනවා කියන එක අමතක වෙන්න සංවර්ධන ව්‍යාපාර වැනි ලස්සන නමුත් යොදනවා. දැන් අපිට මේ අපේ රටේ ණය බරින් මිදෙන්න අපේ රටේ ආර්ථිකය මීට වඩා සමෘද්ධිමත් කරගන්න අපේ කොළඹ වරායේ ජැටිය එතකොට මන්නානම් දෝණියේ තියෙනවායි කියන සාගර සම්පත් මේ වගේ අපේ ස්වභාවික සම්පත් භාවිතා කරලා යමක් කරන්න බැරිද? අපි දකිනවා විදේශිකයන් නම් අපේ රටේ තියෙන මේ ස්වභාවික සම්පත් වලට බොහොම ප්‍රියයි. බොහොම මේ දුර දක්නා නුවණින් මේ දේවල් දකිනවා. ඇයි අපිට යමක් කරන්න බැරි? නෑ ඒක තමයි. දැන් ඇත්තටම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපිට පුළුවන් නේ. දැන් අපි තායිලන්තේ ගත්තත් එහෙම මං හිතන්නේ සංචාරක ව්‍යාපාරයෙන් තමයි විශාල ආදායමක් ලබා ගන්න. දැන් අපේ රටේ හොඳ ස්ථාන තියෙනවා සංචාරකයන් ගෙන්නන්න පුළුවන්.
හැබැයි අපි ඒක තමයි මම කියන්නේ තානාපති සේවාවේ තියෙන අඩුපාඩු. මොකද ඒගොල්ලෝ රටවලට ගිහිල්ලා පෙන්වන්න අපේ මේ හොඳ ස්ථාන තියෙනවා නරඹන්න. එතකොට අපේ සංචාරකයෝ ඇද ගන්න ආකාරයට මේව පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් සමහර රටවල් ගිහිල්ලා අපේ ප්‍රදර්ශන තියෙනවා රටේ තියෙන ස්වභාව සෞන්දර්යය පිළිබඳ. ඉතින් ඒව අපිට හරියට කෙරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවුරුදු 3කට කාර්යභාරයක් කරගෙන ඒගොල්ලෝ සද්ද නැති වෙනවා. අපේ රට දියුණු කරන්න ඕනේ කියලා අවංක හැඟීමක් තියෙනවා නම් මම හිතන්නේ ඒවා කරන්න පුළුවන්. ඉතින් ඒක කෙරෙන්නේ නැතිකේ මේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. අනික තමයි දැන් රජයේ වුණත් ඒව ඇත්තටම පාලනය කරන්න ඕනේ. ඒක ඇත්තට මේගොල්ලෝ මේවා කරනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් එහෙම හොයලා බැලීමේ ක්‍රමවේදයකුත් නැති වෙනකොට මොකද වෙන්නේ? අපිට තියෙන සම්පත් විකුණ කොහොම හරි ජීවත් වෙන්න. හැබැයි අනිත් එක තමයි දැන් ඔය විදේශ ආයෝජන සම්බන්ධව කතා කරනකොට ඇත්තටම සංවර්ධන පාතෙන් රටවල තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රාග්ධනයේ හිගය. ඒ කියන්නේ අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්න අවශ්‍ය ප්‍රාග්ධන හිගයක් තියෙනවා. එතකොට අපි ඉතුරුම අඩුයි. ඒතකොට ඒ අවස්ථාවේදී අපිට පුළුවන් විදේශ ආයෝජන අපේ රටවලට කැඳවන්න. ඒක හැබැයි අපේ රට විතරක් නෙවෙයි සංවර්ධන රටවලුත් කරනවා. ඒ කියන්නේ විදේශික ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගත්තාම අපිට විශාල වශයෙන් විදේශ ආයෝජන ආවා කියලා කියන්නේ දැන් ඔය අපේ රුපියලේ අගය ගැන කතා කරනවානේ. රුපියලේ අගයත් ඉහළ යනවා. මොකද ඒකට හේතුව තමයි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපේ රට ලැබෙනවා. එතකොට අපිට පුළුවන් අපේ රටේ සම්පත් භාවිතා කරලා ඒ ආයෝජන තුලින් අපේ රට සංවර්ධනය කරන්න. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි විකුණනවා කියන එක නෙවෙයි ඒකේ තියෙන්නේ. විදේශ ආයෝජකයන් ඇවිල්ලා මෙහි භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය පහසුකම් අපි සපයනවා. දැන් බලන්න අපි දැන් වාහන ගත්තොත් ඔක්කොම ආනයනය කරන එක. කියන්නේ දැන් අපිට පුළුවන් නම් වාහන එකලස් කරන කර්මාන්තශාලාවක් අපේ රටේ ඇති කරන්න විදේශ ආයෝජනයක් විදිහට. ඒතකොට ලංකාවෙන් 50%, ඒගොල්ලන්ගේ 50% දාලා ඒවයි කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න ගන්න විදේශ ආයෝජකයොත් මෙහි ඉන්නවා. දේශීය වශයෙන්ුත් අපි යම්සි දෙයක් කරනවා. ඉතින් ඒක තුලින් ඇත්තටම අපිට රට සංවර්ධනය කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැතික මේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඒකට කවුද මැදිහත් වෙන්නේ? ඒ කියන්නේ අපි අර අවුරුදු 5කට කොහොම හරි බලයට ඉන්න බලනවා මිසක් ඒ කියන්නේ දීර්ඝ කාලීන වශයෙන් මේ රට සංවර්ධනය කරන්න ඕනේ කියන හැඟීමක් ඒ කියන්නේ දේශපාලනඥයා තුලත් නැහැ. ඒකයි. ඒක අපේ දේශපාලන ප්‍රශ්නයක් ඇත්තටම මන්නම් කියන්නේ. ඒක තමයි හේතුව. හොඳයි. කාලාත්‍රේ කතා බහෙන් අපි සමුගෙන යන්නයි හදන්නේ. අද අපි කතා කරේ බදු, කල්බදු සහ ණය පිළිබඳව. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා මහතා. ඒත් එක්කම අද අපිත් එක්ක එකතු වුණා දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපි සූදානම් වෙන්නේ වැඩසටහනෙන් සමුගෙන යන්න. රටේ ණය තියෙනවා, අපිටත් පුද්ගලිකව ණය තියෙනවා. මේ රටේ තියෙන ණය වගේම කේවල ණය කියන්නේ බරක්. හැබැයි මේ ණය වලින් මිදෙන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. යුතුයකමකට එහා ගිය වගකීමක්. ඒ නිසා අපි මහන්සි වෙමු මේ වගකීම වෙනුවෙන්. අපි යලිත් දවසක යලිත් රාත්‍රියක මෙවැනි කතා කරන්නම ඕනේ, නමුත් කතා නොකරන මාතෘකාවකුත් අරගෙන ඔබ මුණ ගැහෙන්නට එනවා. එතෙක් ප්‍රාර්ථනීය ඔබට ආදරණීය දවසක්. ආයිබෝවන්.